ගන්න 14 වෙනි පිටුව ඔයාලට ගණනය කිරීම වල අද කරන්න තියෙන පාඩම පටන් ගන්න යන්න. හරිද? ගණනය කිරීම ටියුට් එකේ 14 වෙනි පිටුව ගන්න අපි ගිය සතියේ මවුල සම්බන්ධ ගණන් හැදුවා. ගණන් 40කට යනකම් අපි හදලා ඉවරයි. උත්තර ඔක්කොම දැම්මා. MCQ homework එකක් අපි කරා. මම හිතන්නේ ඕක 40කට යනකම් හදපු එකේ ගණන් වල එක තැනක මම හිතන්නේ ඔය N2 ද මන් දන්නේ ඔය දෙකෙන් වැඩි කරන්න බැරි වෙලා මොකක් හරි මිස්ටේක් එකක් තිබ්බා. ඒ අරින්න වෙන ගණන් වල උත්තර වල අවුලක් තිබ්බේ නැහැ. ඒ උත්තර ටික ඔක්කොම හරි. එතකොට 14 වෙනි පිටුවේ ඉඳන් අද ඉස්සරහට යන්න තියෙන්නේ. අද මේකේ අනුක සූත්‍ර ආනුභාවික සූත්‍ර කියන කොටසට යනකම් ඔක්කොම ඉවර කරනවා. ඉවර කරලා ගණන් සෑහෙන ප්‍රමාණයක් ගෙදර වැඩත් එක්ක අපි දැන් හදනවා ගණන් පන්ති ඇතුලේ දැන් හදන්න යන ගණන් ටික. ඒක නිසා ඔයාලේ ගණන් ටිකත් එක්ක 100%ක් සෙට් වෙන්න වෙනවා. හරිද? මේ ටික අතිශයින් වැදගත්. මෙතනින් ඉස්සරහට තියෙන පාඩම් වලට. හරිද? ඒක නිසා හොඳට අහගන්න. මෙන්න කතන්දරේ. මිශ්‍රණයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් සංඝටක දෙකක් හෝ ඊට වඩා වැඩි පද්ධතියකට මිශ්‍රණයක් කියලා කියනවා. මේ පද්ධතියක එක එක්කෙනාගේ ප්‍රමාණය දැන් හිතන්නකෝ කිසියම් ස්කන්ධ ප්‍රමාණයකින් මිශ්‍ර කරනවා කියලා. යකඩයි ක්‍රෝමියමුයි නිකලුයි කිසියම් ස්කන්ධ අනුපාත වලින් මිශ්‍ර කරනවා. ග්‍රෑම් 50ක් ග්‍රෑම් 20ක් ග්‍රෑම් 75ක් ඔය විදිහට. ඒතර මේ පද්ධතියේ ඉන්න යකඩ කියන එක්කෙනාගේ අනන්‍යතාව ප්‍රකාශ කරන්න. එහෙම නැත්නම් යකඩ කියන එක්කෙනා කොච්චර ප්‍රමාණයකින් මේ පද්ධතිය ඇතුළේ ඉන්නවද කියන එක ප්‍රකාශ කරන්න තමයි මේ ස්කන්ධ මේ මිශ්‍රණවල සංයුති කියන සංකල්පය භාවිත කරන්නේ. ඒ මිශ්‍රණවල සංයුති කියන සංකල්පය කොටස් 5කට වෙන් කරන්න පුළුවන්. හරිද? මිශ්‍රණවල සංයුති කියන සංකල්පය කොටස් 5කට ඇත්තටම කොටස් 6ක් තියෙනවා. ඒකෙන් එකක් දැන් සිලබස් එකේ නැහැ. හරිද? කොටස් 6 ගත්තොත් එහෙම එකක් ස්කන්ධ භාගය. ස්කන්ධය ඇසුරෙන් සංයුතිය ප්‍රකාශ කරන්න පුළුවන්. අනික පරිමා භාගය. පරිමාව ඇසුරෙන් සංයුතිය ප්‍රකාශ කරන්න පුළුවන්. අනික මවුල භාගය. මවුල සංඛ්‍යාව ඇසුරෙන් සංයුතිය ප්‍රකාශ කරන්න පුළුවන්. අනික ස්කන්ධ පරිමා භාගය. මිශ්‍රණයේ කිසියම් සංඝටකයක ස්කන්ධය මිශ්‍රණයේ මුළු පරිමාවත් එක්ක කොහොමද ඉන්නේ කියලා ස්කන්ධ පරිමා භාගයෙන් ප්‍රකාශ වෙනවා. මෞලික සාන්ද්‍රණය කියන සංකල්පය ඉදිරිපත් කරලා තියෙනවා සංයුතිය ප්‍රකාශ කරන්න ඊට අමතරව මෞලියතාව කියන සංකල්පය භාවිත කරලා තියෙනවා. හරිද? එහෙනම් මෙන්න මේ සංකල්ප ටිකත් එක්ක මෙන්න මේ සංයුති කියන කොටස කතා කරන්න යන්නේ අද දවස් ඇතුළත ස්කන්ධ භාගය, පරිමා භාගය, මෞල භාගය, ස්කන්ධ පරිමා භාගය කියන මෙන්න මේ ටික කරනවා. සාන්ද්‍රණය කියන ටික ලබන සතියෙන් කරනවා. ඒත් එක්කම සතියේ මම හිතන්නේ පන්ති පටන් ගන්න හම්බ වෙනවා. ඒකත් එක්ක බන්ධන රෙඩොක්ස් ප්‍රතික්‍රියා කියන කොටස් ටික කරලා ඉවර කරනවා. හරිද? ඒක නිසා දැනට අහන් ඉන්න මේ ටික අතිශයින් වැදගත්. මේක තමයි බේස් එක. අද ගිය සතියේ සහ අද කරපු මේ කොටස් දෙක අනිවාර්යෙන් පුළුවන් වී තිබිය යුතුයි ඔයගලන්ට මේක කොට දා ගන්න. හරිද? ඒක නිසා ලෑස්ති වෙන්න වැඩේට අද කරන ටික හොඳට අල්ලගන්න. ගිය සතියේ ටික මේ වෙද්දි පුළුවන් වෙලා තියෙන්න ඕනේ. රයිට්. එහෙනම් යන් අපි වැඩේට. හරි. ආගන්නකෝ. මෙන්න කතන්දරේ. මේකේ මිශ්‍රණවල සංයුති කියන තැන ලියන්න වෙන මෙහෙම. සංඝටක දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් අඩංගු පද්ධතියක් මිශ්‍රණයක් ලෙස හැඳින්වේ. මෙම මිශ්‍රණය තුළ එක් සංඝටකයේ පවතින ප්‍රමාණය පැහැදිලිව තීරණය කිරීම සඳහා පැහැදිලිව ප්‍රකාශ කිරීම සඳහා කිසියම් රාශීන් කිහිපයක් අර්ථ දක්වා ඇත. ඒවා කමාදාල් යන ස්කන්ධ භාගය, පරිමා භාගය, මෞල භාගය, ස්කන්ධ පරිමා භාගය, මෞලික සාන්ද්‍රණය, මෞලියතාව ලෙස හැඳින්වේ.
right. එන්න පළවෙනි එක ස්කන්ධ භාගය W බෙදීම W කියලා වරහණක් ඇතුලේ දාගන්න. ස්කන්ධ භාගය. හරි. යට තියෙන රූල් ලියන්න මෙන්න මෙහෙම. capital A, B, C. capital A, B, C. නම් සංඝටක තුනක් අඩංගු පද්ධතියක ස්කන්ධ පිළිවලින් මෙන්න දාලා තියෙන බෝඩ් එකේ MA, MB, MC ලෙස ගනිමු. හරි. ඔන්න බලන්න ඒවල ස්කන්ධ භාගය කියන්නේ මේක දන්නවා ඔයගොල්ලෝ. ඒවල ස්කන්ධය බෙදීම මිශ්‍රණයේ මුළු ස්කන්ධය. ඔන්න ඒවල ස්කන්ධ භාගය මොකද්ද? ඒවල ස්කන්ධය බෙදීම මිශ්‍රණයේ මුළු ස්කන්ධය. මේක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. W බෙදීම WA සමානයි MA බෙදීම MA ධන MB ධන MC. දාගන්න කොටුව ඇතුලේ සමීකරණය. සමීකරණ දෙකම කොටුව ඇතුලේ දාගන්න. right. අපි යන් ඉස්සරහට. හරිද? පොයින්ට්ස් හතරක් තියෙනවා. ඒ පොයින්ට්ස් හතර පිළිවෙලින් ලියාගමු. වැදගත් කරුණු හතරක්. පළවෙනි වැදගත් කරුණ තමයි ස්කන්ධ භාගය කියන්නේ ඒකක රහිත රාශියක්. ලියන්න ස්කන්ධ භාගය ඒකක රහිත වේ. ස්කන්ධ භාගය ඒකක රහිත වේ. දෙවැනි පොයින්ට් එක. ස්කන්ධ භාගයේ 100%න් ගුණ කිරීමෙන් ස්කන්ධ ප්‍රතිශතය ලැබේ. ඊළඟ එක වැදගත්. ඔන්න හරිද? මිශ්‍රණයේ ස්කන්ධ භාග ටික ඔක්කොම එකතු කරනවා. මිශ්‍රණයේ ස්කන්ධ භාග ටික ඔක්කොම එකතු කරනවා. ඔන්න මොකද වෙන්නේ? ස්කන්ධ භාග ඔක්කොම එකතු කරාම උඩත් එනවා MA ධන MB ධන මොකද්ද? MC. යටත් එනවා MA ධන මොකද්ද? MB ධන මොකද්ද? MC. උත්තරේ කීයද? 1යි. ඊළඟ පොයින්ට් එක රතු පැනෙල් ලියලා දාන්න. මිශ්‍රණයේ ස්කන්ධ භාග සියල්ලේම එකතුව එකට සමාන වේ. ඊළඟ පොයින්ට් එක ඊළඟ එකත් වැදගත්. මම ස්කන්ධ භාග දෙකක් අරන් බෙදනවා. A වල ස්කන්ධ භාගයේ බෙදීම B වල ස්කන්ධ භාගය.
ඒ කියන්නේ මේ ස්කන්ධ භාග දෙකක් අතර අනුපාතය. A වල ස්කන්ධ භාගය කියන්නේ A වල ස්කන්ධයේ බෙදීම මුළු ස්කන්ධය m total m බෙදන m බෙදන mc. B වල ස්කන්ධ භාගය කියන්නේ B වල ස්කන්ධයේ බෙදීම මුළු ස්කන්ධය m total. මේකට මේ කැපිලා යනවා. ස්කන්ධ භාග දෙක අතර අනුපාතය මොනවා අතර අනුපාතයට සමානයිද? බලන්න මාරයි ලස්සනයි. ස්කන්ධ භාග දෙක අතර අනුපාතය ස්කන්ධ දෙක අතර අනුපාතයට සමානයි. ඉස්සරහට ගණන් හදද්දි දිගටම වැදගත් වෙනවා. ලියන්න ඊළඟ පොයින්ට් එක. ස්කන්ධ භාග දෙක අතර අනුපාතය ස්කන්ධ භාග දෙක අතර අනුපාතය ස්කන්ධ අතර අනුපාතයට සමාන වේ. right අපි හදමු ගණන් ටිකක්. ඊළඟට තියෙන ගාන පළවෙනි ගාන උදාහරණ මම කරනවා ඊට පස්සේ ඊටු ටික ඔයාලා මම කියන විදිහට හදන්න ඔක්කොම ගණන් පිළිවෙලට හදන්න මම තනින් තන ගණන් කීපයක් හදන්න ඊටු ටික හෝම්වර්ක් දෙන්නේ. ඊට පස්සේ ඔයාලා කරන්න ඕන දැන් මම 44 ඉඳන් 63 දක්වා තියෙන ගණන් වලින් කිසියම් ගණන් ප්‍රමාණයක් මෙතන සාකච්ඡා කරනවා. උදාහරණ විදිහට දැන් ඉස්සරහදී අරගෙන. ඉතුරු වෙන ගණන් ටිකක් තියෙනවනේ. ඕගොල්ලෝ කරන්න ඕනේ හෝම්වර්ක් විදිහට ඉතුරු වෙන ගණන් ටික හදන්න ඕනේ. ඒතර මම උත්තර ටික ටික ගෲප් එකට දානවා. අදාළ ගණනක් අවශ්‍ය ගණන් තිබොත් සාකච්ඡා කරනවා. පැහැදිලිද කතන්දරේ? රයිට්. එහෙනම් හෝම්වර්ක් විදිහට ඕගොල්ලෝ කරන්න ඕනේ 44 ඉඳන් 63 දක්වා ගණන් ටික එකෙන් ගණන් කීපයක් මම දැන් සාකච්ඡා කරනවා. ගණන් 5ක් 6ක් මම සාකච්ඡා කරනවා. ඉතුරු ටික තමයි ඕගොල්ලෝ රයිට්. ගන්න 41 වෙනි ගාන. 41. CH3OH සහ C2H5OH මිශ්‍රණයක පිළිවෙලින් ග්‍රෑම් 6.4ක් සහ 9.2 ග්‍රෑම් අන්තර්ගත වේ. එක් එක් සංඝටකයේ මවුල ගණනය කරන්න කියලා කියනවා. හරිද? ගන්නකො. CH3OH උත්තරය 0.2 මවුල. C2H5OH 9.2 ග්‍රෑම් බෙදීම 46යි 0.2 මවුල. මුළු කාබන් ස්කන්ධ ප්‍රතිශතය අහනවා. කාබන් ස්කන්ධ ප්‍රතිශතය ගන්න කාබන් මවුල ගාන හොයන් ඉන්න ඕනේ. කාබන් මවුල ගාන හොයන්නේ කොහොමද? කාබන් මවුල ගාන එන්නේ මේ මිශ්‍රණයට කාබන් එනවා මෙතනෝල් සහ එතනෝල් කියන දෙන්නගෙම. CH3OH සහ C2H5OH කියන දෙන්නගෙම කාබන් එනවා. එහෙනම් CH3OH වලින් එන කාබන් ගානත් C2H5OH වලින් එන කාබන් ගානත් මවුල වශයෙන් ඉස්සෙල්ලා හොයාගෙන ඉන්න ඕනේ. මේ ඉස්සෙල්ලාම මේ මතක තියාගන්න මේ ගණනය කිරීම ගණන් හදද්දී ස්කන්ධ වලින් තවත් ස්කන්ධයක් හොයන්න යන්න බෑ. හැමතිස්සෙම සූත්‍ර අතර ගනුදෙනු කරන්නේ. හැමතිස්සෙම පරමාණු අතර ගනුදෙනු වෙන්නේ. හැමතිස්සෙම මවුල අතර හැමතිස්සෙම අණු අතර ගනුදෙනු වෙන්නේ. ස්කන්ධ වලින් නෙමෙයි මොනවලින්ද ගනුදෙනු වෙන්නේ. ඒව අතර සම්බන්ධතා ගොඩනංවන්නේ ස්කන්ධ වලින් නෙමෙයි. සම්බන්ධතාවය ගොඩනංවන්නේ අනිවාර්යයෙන්ම මවුල වලින්. පැහැදිලිද කතන්දරේ? මවුල කියන එක එක එක්කෙනා අතර සම්බන්ධ ගොඩනංවන්න භාවිතා කරන පොදු සංකේතය. පොදු පදය. ස්කන්ධ වලින් ඒ දෙක කරන්න බෑ. ඒක නිසා අපි දැන් මවුල හොයාගෙන ඉවරයි. දැන් අපිට ලේසියෙන් ඉතුරු ටිකට යන්න පුළුවන්. මම කාබන් මවුල සංඛ්‍යාව ලියනවා. කාබන් මවුල සංඛ්‍යාව කියන්නේ බලන්න CH3OH එකක් ඇතුලේ මේවා අපි හැදුවා. CH3OH එකක් ඇතුලේ කාබන් එකයි ඉන්නේ. එහෙනම් CH3OH දුසිමක් ගත්තොත් එතන කාබන් දුසිමක් තියෙනවා. CH3OH අණු 1000ක් ගත්තොත් එතන කාබන් පරමාණු 1000ක් තියෙනවා. CH3OH මවුලයක් ගත්තොත් එතන කාබන් මවුල කීයක් තියෙනවද? එකක් තියෙනවා. එහෙනම් කාබන් මවුල සංඛ්‍යාව කියන්නේ CH3OH වලින් එන කාබන් මවුල සංඛ්‍යාව කියලා කියන්නේ CH3OH මවුල සංඛ්‍යාවම තමයි. පැහැදිලිද කතන්දරේ? ඒ වගේම ඒකට එකතු වෙන්න ඕන එතනෝල් කියන එක්කෙනා ගත්තොත් එතනෝල් කියන එක්කෙනාගේ කාබන් පරමාණු දෙකක් ඉන්නවා. කාබන් පරමාණු දෙකක් ඉන්නවා කියන්නේ එතනෝල් දුසිමක් ගත්තොත් එතන කාබන් දුසින් දෙකක් තියෙනවා. එතනෝල් අණු 1000ක් ගත්තොත් එතන කාබන් පරමාණු 2000ක් තියෙනවා. එතනෝල් අණු මවුලයක් ගත්තොත් එතන කාබන් පරමාණු මවුල කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එහෙනම් කාබන් මවුල ගාන එතනෝල් මවුල ගාන වගේ දෙගුණයක්. ඔය දෙක එකතු. එහෙනම් ඔක්කොම එකතු වුණාට පස්සේ අපිට එනවා 0.2යි 0.2 දෙකක් කියන්නේ 0.6යි මවුල. ඔන්න කාබන් මවුල සංඛ්‍යාව. අපි කාබන් ස්කන්ධය ගමු. කාබන් ස්කන්ධය ගත්තාම 0.6යි මවුල වැඩි කිරීම
මම දැන් ඊළඟට හතර ගණන් වල මේ ඒකක දාන්න නැතිකටම ඒක නැතුවම හදා යන්නේ අවශ්‍ය වුණොත් මම ඒක දානවා. නමුත් ගණන් හදද්දී මතක තියාගන්න පේපර්ස් වලදී මාර්කින් ස්කීම් වලදී ඒකක දානවට ලකුණු දෙනවා දිගටම. හරිද? මම ඒක දාන්නේ මට ඉක්මනට හදාගෙන යන්න ඕනේ. මම ඒක නැතුව සුළු කරලා ඉක්මනට දානවා. ඒකට සෙට් වෙන්න වෙයි එච්චරයි. අවසන් උත්තරේට ඒකක දානවා. මෙතන සුළු වුණාම 7.2 ග්‍රෑම් කියලා එනවා. ඒ කියන්නේ මේ මිශ්‍රණය ඇතුලේ කාබන් ග්‍රෑම් 7.2ක් තියෙනවා. එහෙනම් කාබන් වල ස්කන්ධ ප්‍රතිශතයයි අපට අවශ්‍ය කරන්නේ. කාබන් වල ස්කන්ධ ප්‍රතිශතය ගන්න කාබන් වල ස්කන්ධ භාගය ගන්න 7.2 ග්‍රෑම් බෙදීම මුළු ස්කන්ධය 6.4යි 9.2යි ඔක්කොම 15.6යි. 15.6 ග්‍රෑම් වැඩි කිරීම 100%. මේක සුළු කරලා උත්තරේ ගන්න අපි සුළු කරලා උත්තරේ දාමු. හරිද? තුන්වෙනි එක මුළු ඔක්සිජන් පරමාණුක ස්කන්ධය සොයන්න කියලා කියනවා. මුළු ඔක්සිජන් පරමාණුක ස්කන්ධය තුන්වෙනි එක. මට කියන්න ඔක්සිජන් ස්කන්ධය හොයන්න කලින් ඔක්සිජන් මවුල ගන්න හොයන් ඉන්න ඕන. CH3OH දිහා බලන්න. CH3OH එකක ඔක්සිජන් එකයි ඉන්නේ. C2H5OH දිහා බලන්න. C2H5OH එකක ඔක්සිජන් එකයි ඉන්නේ. එහෙනම් ඔක්සිජන් මවුල සංඛ්‍යාව කියලා කියන්නේ CH3OH එකකින් ඔක්සිජන් මවුල එකක් එනවා. ඊට අමතරව C2H5OH එකකින් ඔක්සිජන් මවුල එකක් එනවා. මේ මවුල් දෙකේ එකතුවට. පැහැදිලිද කතන්දරේ? එහෙනම් මෙතන මවුල සංඛ්‍යාව එකතුව 0.4යි මවුල. එහෙනම් මුළු ඔක්සිජන් ස්කන්ධය අහනවා. මුළු ඔක්සිජන් ස්කන්ධය කියන්නේ මවුල සංඛ්‍යාව වැඩි කරන දෙයගේ මවුලික ස්කන්ධයෙන් උත්තරය 6.4 ග්‍රෑම්. ඔන්න. ඊට පස්සේ අහනවා හයිඩ්‍රජන් ස්කන්ධය සොයන්න කියලා. හතරවෙනි එක. හයිඩ්‍රජන් ස්කන්ධය. හයිඩ්‍රජන් ස්කන්ධය කියන්නේ බලන්න හයිඩ්‍රජන් මවුල ගන්න අපි හොයමු. C2H5OH එකක් ඇතුලේ හයිඩ්‍රජන් ඉන්නවා 6 දෙනෙක්. CH3OH එකක් ඇතුලේ හයිඩ්‍රජන් ඉන්නවා කී දෙනෙක්ද? 4 දෙනෙක්. එහෙනම් CH3OH මවුලයක් ගත්තොත් ඒ වගේ 4 ගුණයක් මවුල 4ක් තියෙනවා හයිඩ්‍රජන්. එහෙනම් හයිඩ්‍රජන් මවුල සංඛ්‍යාව කියන්නේ CH3OH මවුල සංඛ්‍යාව වගේ 4 ගුණයකුත් එකට එකතු වෙන්න ඕන C2H5OH මවුල සංඛ්‍යාව වගේ 6 ගුණයකුත්. දැන් තේරෙන්නේ නැති එකක් ඉන්න විදිහක් නැහැ. හරිද? ගිය සතියේ හෝම්වර්ක් ටික කරා නම් මම එදා දාපු උත්තර ටිකත් එක්ක බලලා ගණන් ටික හදාගත්තා නම් ඊට පස්සේ හෝම්වර්ක් ටික කරලා MC ක්ලාස් එකට සෙට් වුණා නම් MC ක්ලාස් එකේ ගණන් ටික ඔක්කොම හදලා අඩුපාඩු බලාගත්තා නම් දැන් මේ වෙද්දි මේව නොතේරෙන එකක් නැහැ. මේවා නොතේරෙන එකක් මිහි පිට ඉන්න විදිහක් නැහැ. මෙතනින් මගෙන් ගිය සතියේ ඉගෙන ගත්ත එකක්. හරිද? හරියට ඉගෙනගෙන හෝම්වර්ක් ටික කරපු එකට මේව නොතේරෙන විදිහක් නැහැ. කොහෙවත් නැතුව ආත භූත නැතුව අද නම් වීඩියෝ එක බලන්න ඉස්සෙල්ලාම හෝම්වර්ක් කරලා නැත්නම් සමහර ලාට කලින් ඉගෙනගන්නත් නැත්නම් ඉතින් මේවා කුණු හරුප වගේ වෙයි. හරිද? කලින් ඉගෙන ගත්ත එකට මේවා මහලුකු දේවල් නෙමෙයි. ඕ ලෙවල් ටිකවත් හරියට තිබ්බනම් මේක මහලුකු දෙයක් නෙමෙයි. නමුත් ගොඩක් කෙවුන්ට ඒක නෑනේ. බේසික් එක නෑ. ඒ ටික නැතුව තමයි ඉස්සරහට යන්න හදන්නේ. හරිද? මෙලෝව රහක් නෑ. මෙලෝ රහක් නෑ. ගණනය කිරීම බැරුව ඉස්සරහට ගිහලා ජීවත් වෙන්න හිතා ගන්නත් බෑ. කෙමිස්ට්‍රි බැරුණ ගමන් ඔක්කොම ඉවරයි. හරිද? මැත්ස් ෆිසික්ස් කොහොම පුළුවන් වුණත් තරන්නේ නැහැ. කෙමිස්ට්‍රි බෑ නම් ඉතින් මේ ප්‍රශ්නයක් එනවනේ. අනිවාර්යෙන් ඒක නිසා මතක තියාගන්න කිසි දෙයකට බය වෙන්න එපා. මේ කරන වැඩ ටික හරියට කරන් යන්න. වැඩ වැඩි කරන්න දෙයක් නැහැ. වැඩ වැඩි කියන්නේ තව මේ ඔයාලා හිතන්න එපා මේ ඔන්ලයින් නේ. හරිද? පන්ති පටන් ගත්තාම කොහොමද කියලා ඔයාලා කල්පනා කරලා බලන්න. හරිද? ගිය අවුරුද්ද හිටපු කට්ටිය දන්නවනේ කොහොමද වැඩ කරන්නේ කියලා පන්ති පටන් ගත්තාට පස්සේ. දැන්ට මේ ඔන්ලයින් නෝමල් එකේ යන්නේ. අපි පන්ති පටන් ගත්තාම හම්බෙමු. ඉක්මනට හම්බෙමු. දැන් 25 වෙනිදා පටන් ගන්න පුළුවන් වෙන්නේ. කුරුණෑගල මම හිතන්නේ 25න් පටන් ගන්නවා ඈ. කුරුණෑගල 25න් පටන් ගන්නවා. ඒතකොට කුරුණෑගල 25 අන්ද එන්නේ. නුවර බ්‍රහස්පති දින 28 වෙනිදා. හරිද? 28 වෙනිදා පටන් ගන්නවා. ඒතකොට මම ඒ පටන් ගන්න විදිහවල ටික දින ටික ඒ ටික මම ළඟ වෙද්දි කියන්නම්. කොහොමද පටන් ගන්නෙ? ගෲප් වලට කඩලා කොහොමද කරන්නේ කියලා කියන්නම්. එතකන් ලෑස්ති පිට ඉන්න. හරිද? දැන් යන වැඩ ටික කරන් යන්න. 25 පටන් ගත්තට පස්සේ ඉතින් එක දිගට පන්ති නතර වෙන්නේ නැද්ද දන්නේ නැහැ. අපි ඉතින් කියන්න බෑ මොනවා වේද කියලා. ආයෙ පන්ති නතර ගන්න කොහොමද නතර ගන්න වෙයි. ඒ දක්වා කරලා හරි තුට්ටික ඔන්ලයින් කරන්න බලන්න හරි කොහොම හරි එක දිගට කරමු. බලමු. එන විදිහක් බලමු අපි. හරිද? රයිට්. මෙන්න CH3OH ගන්න. CH3OH ගන්න 0.2 4ක් කියන්නේ 0.8යි. මේ 0.8යි. මෙතන 1.2ක් වෙනවා 0.2 6ක් කියන්නේ. ඒ කියන්නේ ඔක්කොම මවුල සංඛ්‍යාව 2යි. ඔක්කොම මවුල සංඛ්‍යාව කීයද? 2යි. එහෙනම් හයිඩ්‍රජන් ස්කන්ධය ගන්න. මේක වැඩි කරන්න එකෙන් උත්තරේ ග්‍රෑම් 2යි. හරිද? ඊළඟ එක ඔක්සිජන් වල ස්කන්ධ භාගය සොයන්න කියනවා. ඔක්සිජන් වල ස්කන්ධ භාගය කියන්නේ ඔක්සිජන් ස්කන්ධය බෙදීම මුළු ස්කන්ධය. කීයද? ඔක්සිජන් ස්කන්ධය අපට ආවේ 6.4 ග්‍රෑම්. 6.4 ග්‍රෑම් බෙදීම 15.6යි නේද? ඔව් 15.6යි ග්‍රෑම්. ඔන්න ස්කන්ධ භාගය 64 බෙදීම 156යි. 64 බෙදීම 156 කියන්නේ මේක දෙකෙන් බෙදනවා 32 බෙදීම 78යි 16 බෙදීම 39යි.
ඔන්න. හයිඩ්‍රජන් වල ස්කන්ධ ප්‍රතිශතය අහනවා. හයිඩ්‍රජන් ස්කන්ධ භාගය අරන් ඒක 100%න් වැඩි කරන්න. ග්‍රෑම් 2 බෙදීම 15.6 වැඩි කිරීම 100%. ඔන්න ස්කන්ධ ප්‍රතිශතය. ලස්සනට දාගන්න මේක. පිළිවෙලට. මේවා සුළු කරලා දාගන්න. සුළු කරන එක ඔබට බාරයි. එච්චරයි. මේ කෙලවරින් නම් ફોකස් කරලා ගන්න මෙතන. ඔය තුන්වෙනි එකේ මුළු ඔක්සිජන් පරමාණුක ස්කන්ධය කියලා අහන්නේ. ඔතන මේ සමහරවල්ලාට පටල ගන්න පරමාණුක ස්කන්ධය කම මුළු ස්කන්ධයත් නැද්ද කියලා. පරමාණුක ස්කන්ධය කියොත් එහෙම ඉතින් දැන් මේ ඔක්සිජන් ස්කන්ධය අපි අරන්නේ තියෙන්නේ. ඔතන වෙන ආයෙ මේ හොයන්න දෙයක් නැහැ. ඔතන හදාගත්තත් කවන්නේ මුළු ඔක්සිජන් ස්කන්ධය සොයන්න කියලා හදාගන්න පරමාණු කියන වචන අයින් කරලා. හතලිස් පස්වෙනි ගාන. ජලීය CH3CH2COOH අම්ල මිශ්‍රණයක ස්කන්ධය ග්‍රෑම් 110කි. එහි ඇති කාබන් වල ස්කන්ධය 36ක් කියලා කියනවා. 45 වෙනි ගාන මේ හදන්නේ. කාබන් ස්කන්ධය දීලා තියෙනවා කෙලින්ම කාබන් මවුල ගාන හොයාගන්න. කාබන් මවුල ගාන කිය 36 බෙදීම 12. උත්තරේ මවුල 3යි. හරිද? මේ අම්ල මිශ්‍රණයේ ස්කන්ධය ග්‍රෑම් 110ක්ලු H2O සහ CH3CH2COOH ප්‍රොපනොයික් මවුල ගාන ගණනය කරන්න කියලා කියනවා. හොඳට අහගන්න කතන්දරේ. හරිද? මේ කාබන් එන්නේ ද්‍රාවණයේ ඇතුළට කාබන් කියන එක්කෙනා එන්නේ CH3 CH2 COOH වලින්. ද්‍රාවණය ඇතුළට කාබන් කියන එක්කෙනා එන්නේ මොනවද? CH3 CH2 COOH වලින් කාබන් එන්නේ. එහෙනම් මෙතෙන්ට කාබන් මවුල එකක් එනවා නම් මෙතෙන්ට කාබන් මවුල කිසියම් ප්‍රමාණයක් එනවා නම් ඒ කාබන් මවුල ප්‍රමාණය එන්නේ මේ පැත්තේ. මම නිකන් ලියන්නම්කෝ මේ අම්ලයේ එක අණුවක් ඇතුලේ කාබන් පරමාණු කීයක් තියෙනවද? 3ක් තියෙනව නේද? මෙයාගේ එකක් ඇතුලේ කාබන් 1යි 2යි 3යි කීයක් තියෙනවද? 3ක් තියෙනවා. ඔය එක අණුවක් ඇතුලේ එක අම්ල අණුවක් ඇතුලේ කාබන් පරමාණු කීයක් තියෙනවද? 3ක් තියෙනවා. එහෙනම් මේ ද්‍රාවණයේ ඇතුළට කාබන් පරමාණු 3ක් එනවා නම් මේවා අණු එකක් තියෙන්න ඕනේ. කාබන් පරමාණු 3ක් එනවා නම් මේ අණු කීයක් තියෙන්න ඕනද? එකක් තියෙන්න ඕනේ. කාබන් පරමාණු 30ක් ආවොත් මේ අණු කීයක් තියෙන්න ඕනද? 10ක් තියෙන්න ඕනේ. කාබන් පරමාණු 300ක් ආවොත් මේවා කීයක් තියෙන්න ඕනද? 100ක් තියෙන්න ඕනේ. කාබන් පරමාණු ලක්ෂ 3ක් ආවොත් මේ අණු ලක්ෂයක් තියෙන්න ඕනේ. පැහැදිලි කතන්දරේ. එහෙනම් කාබන් මවුල 3ක් එනවා කියලා කියන්නේ මෙතන මවුල කීයක් තියෙන්න ඕනද? මවුල එකක් තියෙන්න ඕන. හැම තිස්සෙම මෙතන ඉන්න ගාන වගේ 3 ගුණයක් මෙතෙන් දෙනවා. පැහැදිලි කතන්දරේ. මෙතන හදිස්සිය හරි කාබන් මවුලයක් තිබ්බොත් එහෙනම් මෙතන කීයද තියෙන්න ඕනේ? මෙතන තියෙන ගාන වගේ 3 ගුණයක් මෙතන තියෙන්නේ. එහෙනම් මෙතන එකක් තිබ්බොත් එහෙනම් මවුල එකක් තිබ්බොත් මෙතන කීයක් තියෙන්න ඕනේ? මවුල 3න් එකක්. ඒ කියන්නේ මෙතන තියෙන ගාන වගේ කී ගුණයක් තියෙන හැම තිස්සෙම 3 ගුණයක් තියෙනවා. එච්චරයි. ඉතින් කාබන් මවුල 3ක් එනවා කියන්නේ මේ ප්‍රොපනොයික් අම්ලය මවුල එකක් තිබිය යුතුයි. එහෙනම් අපි යාගේ ස්කන්ධය හොයමු කෙලින්ම. මට ස්කන්ධය ගත්ත හැකි මවුල 1
වැඩි කරන්න යාගේ මෞලික ස්කන්ධයෙන් 12 3 36යි 36යි 32 එකතු වෙනවා 68යි 68යි 72යි 74යි නේ 74යිනේ ඔව් ඔන්න බලමු 15යි මෙතන 14යි 29යි 41යි 57යි 73යි 74ක් නේ 74ක් සෙට් වෙන්නේ ඔව් හතරයි මෞලික ග්‍රෑම්. එහෙනම් මේක 74න් වැඩි කරගත්තාම උත්තරය 74 ග්‍රෑම්ම තමයි. මේ මිශ්‍රණයේ මුළු ස්කන්ධයේ ග්‍රෑම් 110ක් කියලා කියනවනේ. එහෙනම් ඉතුරු ටික වෙන්න ඕනේ මේකේ අම්ලයේ ග්‍රෑම් 74ක් තියෙනවා. ඉතුරු ටික මොකද්ද වෙන්න ඕනේ? ජලය විය යුතුයි. එහෙනම් ජලයේ ස්කන්ධය ගත්තොත් එහෙම 110යි ග්‍රෑම් ඍණ 74යි ග්‍රෑම්. උත්තරය 36යි ග්‍රෑම්. පැහැදිලි කතන්දරේ උත්තරේ කියේ 36යි ග්‍රෑම්. H2O ග්‍රෑම් 36ක් තියෙනවා කියලා කියන්නේ අපි දන්නවා දැන් කෙලින්ම අපෙන් අහන්නේ මවුල සංඛ්‍යා අහන්නේ. H2O මවුල සංඛ්‍යාව එහෙනම් 2යි. ප්‍රොපනොයික් අම්ලයේ මවුල සංඛ්‍යාව ඒත් කීයද අපට ආවේ 1යි. H2O හි ස්කන්ධ ප්‍රශ්නතය සොයන්න කියලා කියනවා. H2O හි ස්කන්ධ ප්‍රශ්නතය කියන්නේ 36ක් තිබ්බා 110කින්. එහෙනම් 36 බෙදන්න 110න් වැඩි කරන්න කියන්නේ 100%. උත්තරේ දාගන්න. ඊට පස්සේ මුළු ඔක්සිජන් ස්කන්ධය සොයන්න කියලා කියනවා. මුළු ඔක්සිජන් ස්කන්ධය හොයන්න නම් මුළු ඔක්සිජන් මවුල ගන්න හොයන් ඉන්න ඕනේ. අපි ඔක්සිජන් මවුල ගන්න හොයමු. ඔක්සිජන් ලැබෙනවා H2O වලින් සහ ප්‍රොපනොයික් අම්ලයෙන්. H2O එකකින් නම් ඔක්සිජන් එකයි. හැබැයි ප්‍රොපනොයික් අම්ලයෙන් ඔක්සිජන් දෙකක් එනවා. මේ ඔක්සිජන් පරමාණු දෙකක් ඉන්නවා මේක ඇතුලේ. එහෙනම් මෙතන මවුල දෙකයි අතන දෙකයි ඔක්කොම මවුල ගන්න කීයද? 4යි. මවුල ගන්න ඔක්කොම 4යි. එහෙනම් ඔක්සිජන් ස්කන්ධය 4 වැඩි කිරීම 32යි 16යි සමානයි 64යි. ඔන්න. ලස්සනට දාගන්න 45 වෙනි කෙලවර ඉඳන් ફોකස් කරලා ගන්න මෙතන. පිළිවෙලට මේවා ඔක්කොම CR පොතක හදුවත් කමක් නැහැ. පිළිවෙලට ඔක්කොම CR පොතක හරි හදන්න. ගන්න 45 වෙනි එක 45 වෙනි එක හදන්න බලන්න 45 දැන් ඔයාලා විනාඩි 10ක් කරන් හදන්න රයිට් ඔය විදිහට යන්න තියෙන්නේ 45 නෙමෙයි සෝරි 45 හදුවනේ 46 46 වෙනි ගාන විනාඩි කිහිපයක් කරන් ඕල් try කරන්න H2O 7.2 ග්‍රෑම් තුළ HCOOH යම් ප්‍රමාණයක් දිය කර සෑදූ මිශ්‍රණය තුළ H2O හි ස්කන්ධය 36කි පොඩ්ඩක් ඉන්නකෝ H2O ග්‍රෑම් 7.2ක් ඇතුලේ H2O ග්‍රෑම් 7.2ක් කියන්නේ මුළු ස්කන්ධයෙන් 36ක්. H2O ග්‍රෑම් 7.2ක් කියන්නේ මුළු ස්කන්ධයෙන් 100 කීයද? 36යි. එහෙනම් මිශ්‍රණයේ මුළු ස්කන්ධය ගන්න කොහොමද? මුළු ස්කන්ධය කියන්නේ 7.2 කියන්නේ 136ක් නේ. එහෙනම් මුළු ස්කන්ධය ගන්න මොකද කරන්න ඕනේ? 7.2 වැඩි කරනවා 100 වෙදීම 36. අනිත් පැත්ත. ඒකනේ මුළු ස්කන්ධය වෙන්නේ. 8 වසර ගන්තේ. හරිද? මේක සුළු කරගන්න තියෙන්නේ. සුළු කරගත්තාම 20යි.
ඔන්න මිශ්‍රණයේ මුළු ස්කන්ධය ග්‍රෑම් 20යි. එහෙනම් HCOOH ස්කන්ධය HCOOH ස්කන්ධය එනවා අපට 20යි අතන 7.2 කියන්නේ 12.8යි ග්‍රෑම්. එහෙනම් මෙතනින් අපිට ගත්ත හැකි HCOOH මවුල ගාන 12.8 බෙදීම මෙතන 32යි 12.44 නේ. sorry. මේක සුළු කරලා HCOOH මවුල ගාන ගන්න. හරිද? මම හිතන්නේ ටිකක් සුළු වෙන හොරගතියක් තියෙනවානේ. මෙතන සුළු වුණ ආහාරණය අපේ 7.2ක් තිබ්බේ 13යි 12.8යි තමයි ගැටලුවක් නැහැ. මේක සුළු කරගත්තාම 0.46යි 18ක් තියෙනවා. 18යි කියන්නේ 180යි 180යි කියන්නේ 6යි 7ක් වගේ සෙට් වෙනවා. 161යි 9ක් තියෙනවා 19ක් තියෙනවා 190යි ඒ කියන්නේ 8ක් විතරයි. 0.2යි 7යි 8යි මවුල වගේ. හරිද? සුළු කරලා බලන්න. ඔක්සිජන් පරමාණු මවුල ගාන අහනවා. ඔක්සිජන් පරමාණු මවුල ගාන කියන්නේ ජලයෙන් ලැබෙන ගානයි HCOOH වලින් ඒ වගේ දෙගුණයක් එනවා. ඔක්සිජන් දෙකක් තියෙනවනේ. එහෙනම් ඔක්කොම ගාන ගත්තොත් එහෙම ජලයේ මවුල ගාන නම් 7.2යි කියන්නේ 18 බෙදුනහම 0.4යි ධන 0.278යි 0.278යි කියන්නේ 556 නේ. 556 කියන්නේ 0.556. උත්තර විදිහට එනවා අපිට 0.9යි අන්න ඔක්සිජන් මවුල ගන්න. 0.956යි මවුල. කාබන් ස්කන්ධ ප්‍රශ්නයට අහනවා. කාබන් මවුල ගන්න හොයන් ඉන්න. කාබන් මවුල ගන්න එන්නේ අරකින් HCOOH වලින් නේ. HCOOH එකකින් කාබන් එකයි. HCOOH එකකින් කාබන් එකයි. ඒ කියන්නේ කාබන් මවුල ගන්න HCOOH මවුල ගන්න මොකද වෙන්නේ? සමානයි. එහෙනම් මෙතන කාබන් මවුල ගන්න කාබන් ස්කන්ධය 12 ග්‍රෑම්. කාබන් ස්කන්ධ ප්‍රතිශතය 12 බෙදන්න මුළු ස්කන්ධය ග්‍රෑම් 20ක් නේ අපට ආවේ. සුළු කරලා උත්තරේ ගන්න. දාගන්න පිළිවෙලට. මෙතන 2යි 7යි 8යි නේ.
51 වෙනි ගණන 51 වෙනි ගණන සෝඩියම් කාබනේට් ඩොට් 3ක් H2O. එතන ඩොට් එක තියලා නැහැ, ඩොට් එක තියාගන්න. ඩොට් 3ක් H2O හි ග්‍රෑම් 32ක ස්කන්ධයක් සලකා පහත ඒවා ගණනය කරන්න කියලා කියනවා. සංයෝගයේ මවුල ගණන. බලන්න මේ සම්පූර්ණ එකේ මවුල ගණන් අහන්නේ. එතකොට මෙයාගේ සම්පූර්ණ ස්කන්ධය 32යි කියලා දීලා තියෙනවා. එතකොට අනිවාර්යෙන්ම ඌව බෙදන්න ඕනේ සම්පූර්ණ මේකගේ මෞලික ස්කන්ධයෙන් බෙදන්න ඕනේ. පැහැදිලිද කතන්දරේ? දැන් 32 වෙනි ගාන මම හදනවා. ඔයාලා කලින් try එකක් දාලා ඉන්න මේක හදන්න. හරිද? කියන්න බැරුණ එක. මේ සම්පූර්ණ මෞලික ස්කන්ධයෙන් බෙදන්න ඕනේ. සම්පූර්ණ මෞලික ස්කන්ධය දැන් ළමයි අහනවා මේ H2O තුනත් එකතු කරනවාද? ඔව් එකතු කරනවා. මෙතන ග්‍රෑම් 32ක් තියෙන මේ සම්පූර්ණ ස්පටිකයන්නේ. මෞලික ස්කන්ධ එකත් එකතු කරනවා. එතකොට මෙතන 60යි මෙතන 60යි මෙතන 23 ඒවා දෙකක් 46යි 106යි මෙතන 54යි 160යි 160යි ග්‍රෑම් මවුලයට 32 ඒවා එකයට 5ක් තමයි 162 වෙන්නේ. එහෙනම් 0.2යි ඔන්න මවුල ගන්න. සංයෝගයේ මවුල ගන්න. දැන් බලමු දෙවෙනි එක සෝඩියම් පරමාණු මවුල සොයන්න කියනවා. සෝඩියම් පරමාණු මවුල ගන්න අහන්න. මෙන්න මට කියන්නකෝ මේ සම්පූර්ණ සංයෝගයේ ඇතුලේ සෝඩියම් කීයක් ඉන්නවද? මේ සම්පූර්ණ සංයෝගය ඇතුලේ සෝඩියම් කීයක් ඉන්නවද? දෙකක් ඉන්නවා. එහෙනම් මෙතන ඉන්න මවුල ගාන වගේ හැමතිස්සෙම කී ගුණයක් සෝඩියම් ඉන්න ඕනද? දෙගුණයක් සිටිය යුතුයි. එහෙනම් මෙතන 0.2යි මවුල් නම් ආවේ සෝඩියම් මවුල සංඛ්‍යාව ඒ වගේ කී ගුණයක්ද? දෙගුණයක්. මෙතන එහෙනම් සෝඩියම් මවුල සංඛ්‍යාව 0.4යි මවුල. ඔන්න. නිර්ජලීය ස්පටිකයේ ස්කන්ධය අන්න වැදගත්. නිර්ජලීය ස්පටිකය කියන්නේ ජලය ටික නැති කොටස. ඒ කියන්නේ සෝඩියම් කාබනේට් කියන කොටස තමයි නිර්ජලීය ස්පටිකය කියන්නේ. එහෙනම් දැන් අපි හොයාගන්න ඕනේ සෝඩියම් කාබනේට් මවුල ගන්න කොච්චරද කියලා. සෝඩියම් කාබනේට් ඩොට් 3ක් H2O එකක් ඇතුලේ සෝඩියම් කාබනේට් කීයක් ඉන්නවද කියන්නකො හරියටම. මේ එකක් ඇතුලේ සෝඩියම් කාබනේටුත් එකයි ඉන්නේ. එහෙනම් සෝඩියම් කාබනේට් ඩොට් 3ක් H2O කියන සජල ස්පටිකයේ ඇතුලේ නිර්ජලීය සෝඩියම් කාබනේටුත් එකයි ඉන්නේ. එහෙනම් මෙතන ගන්න මවුල කොච්චරක්ද? ඒ ප්‍රමාණයම තමයි මෙතනත් ඉන්නේ. එහෙනම් මෙතන මවුල 0.2ක් නම් අපි ගත්තේ. මෙතනත් මවුල එන්න ඕනේ දශම කීයද? 2ක් විය යුතුයි. එහෙනම් නිර්ජලීය ස්පටිකයේ ස්කන්ධය සෝඩියම් කාබනේට් ස්කන්ධය 0.2 වැඩි කිරීම 106යි ග්‍රෑම්. උත්තරය 21.2යි ග්‍රෑම්. ඔන්න. එතන එන්නේ මේ එම්නේ. right. H2O වල ස්කන්ධ භාගය අහන පොඩ්ඩකින්. දැන් ඕකේ H2O කොච්චරද තියෙන්නේ කියන්නකෝ. සජල ස්පටිකය ගත්තොත් එයාගේ මුළු ස්කන්ධයේ ග්‍රෑම් කීයද? 32යි. ඒකෙන් මේ සෝඩියම් කාබනේට් විතරක් 21.2ක් තියෙනවා. එහෙනම් ඉතුරු 10.8ම මොනවද? H2O වෙන්න ඕනේ. එහෙනම් H2O ස්කන්ධය 10.8යි ග්‍රෑම්, මුළු ස්කන්ධය 32යි ග්‍රෑම්. වැඩි කිරීම ස්කන්ධ භාගයට ප්‍රශ්න දෙහන්න. ස්කන්ධ භාගය අහන්න. එහෙනම් 108 බෙදීම 32යි. 108 බෙදීම 32යි කියන්නේ මේක අපිට බෙදා ගන්න පුළුවන් දෙකෙන් බෙදුනහම 54 බෙදීම 16යි 27 බෙදීම 8යි. 2.7 බෙදීම 8යි කියන්නේ 27 බෙදීම 80ක් විතර සෙට් වෙනවා. ඔන්න ස්කන්ධ භාගය. පස්වෙනි එක කැල්සියම් පරමාණු වල ස්කන්ධ ප්‍රශ්නය. ඒ කියන්නේ කැල්සියම් ස්කන්ධ ප්‍රශ්නය අහන්නේ. කැල්සියම් මවුල ගන්න හොයන් ඉන්න. සෝරි කාබන් නේ. කැල්සියම් කොහෙද තියෙන්නේ මේකේ? කාබන් පරමාණු වල ස්කන්ධ ප්‍රශ්නය හොයන්න කාබන් පරමාණු මවුල ගන්න හොයන් ඉන්න. ඇත්තටම කාබන් එන්නේ කොච්චරක් එනවද මට කියන්නකෝ ඉස්සෙල්ලා අපි මේක ලියලා අනුපාතය. සෝඩියම් කාබනේට් ඩොට් 3ක් H2O ට කාබන් කීයද? මේ සම්පූර්ණ එක ඇතුලේ කාබනුත් එකයි ඉන්නේ. එහෙනම් කාබන් මවුල ගාන කියන්නේ එයාගේ තිබ්බ මවුල ගානම තමයි. කාබන් ස්කන්ධය කියලා කියන්නේ 0.2 වැඩි කිරීම 12යි 2.4යි ග්‍රෑම්. අපෙන් අහන්න කාබන් ස්කන්ධ ප්‍රශ්නය
2.4 බෙදීම 32 වැඩි කිරීම 100%. 40යි 3යි 7.5ක් විතර මෙතන නේ. සෝඩියම් වල න්‍යෂ්ටික ආරෝපණය සොයන්න කියලා කියනවා පොඩ්ඩකින්. සෝඩියම් වල න්‍යෂ්ටික ආරෝපණය මුළු ආරෝපණය. සෝඩියම් මවුල ගාන හොයන් ඉමු අපි. සෝඩියම් මවුල ගාන කීයද? මේක අනුපාතය එළියලා ඉන්නම්ම. සෝඩියම් කාබනේට් ඩොට් 3ක් H2O ට සෝඩියම් අනුපාතය කීයද? 1:2යි. එහෙනම් සෝඩියම් මවුල ගාන කීයද? මෙතන 0.2ක් ගත්තා. ඒ වගේ දෙගුණයක් 0.2 වැඩි කිරීම 2යි මවුල. උත්තරේ 0.4යි මවුල. එක සෝඩියම් පරමාණුවක න්‍යෂ්ටික ආරෝපණය කීයද? සෝඩියම් එකක් ඇතුලේ සෝඩියම් පරමාණු එකක ආරෝපණය කීයද? සෝඩියම් පරමාණුවක ඇතුලේ මේ ප්‍රෝටෝන 11ක් ඉන්නවා. 11 වැඩි කිරීම 1.6යි 0.2 වැඩි කිරීම 10 කූලොම්. එහෙනම් සෝඩියම් පරමාණු 0.4ක් මවුල කියන්නේ අපිට සෝඩියම් පරමාණු ගාන ගන්න පුළුවන් ඔක්කොම ගාන මේක අවගාඩ්‍රෝ සංඛ්‍යාවෙන් වැඩි කරලා. එහෙනම් මෙතන අවගාඩ්‍රෝ සංඛ්‍යාවෙන් වැඩි කරාම මුළු පරමාණු ගාන එනවා. එක පරමාණුක ආරෝපණය අපිට එනවා. එක පරමාණුක ආරෝපණය වැඩි කරනවා මොකෙන්ද? මුළු පරමාණු ගානෙන්. එම නිසා මුළු ආරෝපණය 11 වැඩි කිරීම 1.6.2 වැඩි කිරීම 10 කූලොම් වැඩි කිරීම පරමාණු ගාන ගන්න මවුල ගාන වැඩි කරන්න අවගාඩ්‍රෝ සංඛ්‍යාවෙන්. ඔච්චරයි. කූලොම් වලින් උත්තරේ යොගලන්න. දාගන්න කෙලවරින් නම් මෙතනට ආයි ફોකස් කරලා ගන්න. හරි ගන්න 58 වෙනි ගාන. ඔයාලා වෙලාව වරන් හදන්න 58 වෙනි ගාන ගන්න. කැල්සියම් කාබනේට් ඩොට් මැග්නීසියම් කාබනේට් ඩොට් 2ක් H2O එක්තරා ස්කන්ධයක ඇති ඔක්සිජන් වල ස්කන්ධය ග්‍රෑම් 7.2යිලු. සදල ස්පටිකයේ ස්කන්ධය අහනවා. ඉස්සෙල්ලා ඔක්සිජන් මවුල ගාන හොයන් ඉන්නකො. මවුල වලින් කරන්න වෙන්නේ ඔක්කොම. උත්තර එනවා 4.0.4යි මවුල. ඔන්න. දැන් ලියන්න කෙලින්ම අනුපාතය. කැල්සියම් කාබනේට් ඩොට් මැග්නීසියම් කාබනේට් ඩොට් 2ක් H2O ට ඔක්සිජන් අනුපාතය. ඇයි ඒ අනුපාතය දීවේ? ඔක්සිජන් මවුල ගාන හොයාගත්තොත් එතනින් සජලර ස්පටිකයේ සම්පූර්ණයෙන් ගන්න නම් අනුපාතය ලියන්න ඕන. මවුල වලින් යන්න වෙන්නේ හට මට. ඒතර මෙයාගේ එකක් ඇතුලේ ඔක්සිජන් කීයක් ඉන්නවද? මෙතන 3යි. හරිද? මෙතන 3යි. ඔක්කොම කීයද? 6යි. මෙතන දෙකක් තියෙනවා. ඔක්කොම කීයද? 8යි. එහෙනම් මෙතන එකක් ඇතුලේ ඔක්සිජන් කීයක් තියෙනවද? 8ක් තියෙනවා. එහෙනම් හැමතිස්සෙම මෙතන තියෙන ගාන වගේ කී ගුණයක් මෙතන තියෙන්න ඕනද? 8 ගුණයක් තියෙන්න ඕනේ. එහෙනම් මෙතන 0.45ක් එන්න නම් 0.45ක් ඔක්සිජන් එන්න නම් මෙයා කොච්චරක් තියෙන්න ඕනද?
කොච්චරක් තියෙනවද මෙතන තියෙන ගාන වගේ 8 ගුණයක් මෙතන තියෙන්නේ. එහෙනම් මෙතන 0.45ක් එන්න නම් 0.45න් 8න් එකක් මෙතන තියෙන්න ඕන. එහෙනම් මෙතන තියෙන්න ඕන ඔන්න ඔය ප්‍රමාණය. ඔච්චරයි. හරිද? එහෙනම් සජල ස්පටිකයේ ස්කන්ධය අහනවා. කෙලින්ම රෝම ඉලක්කම් 1 ස්කන්ධය ගන්න මෞලික ස්කන්ධයෙන් වැඩි කරන්න. ඔන්න මෞල ගාන මූ වැඩි කරන්න මෞලික ස්කන්ධයෙන්. මෞලික ස්කන්ධය කීයද? මේ ටික 100යි. මේ ටික 84යි 184යි මේ ටික 36යි 220යි නේ 220යි හරිනේ 220යි ආයෙ පාරක් බලමු ඕන්න 100යි මෙතන 184යි ඔක්කොම 84යි මෙතන 184යි මෙතන H2O දෙකක් කියන්නේ 36යි 36 කියන්නේ 190යි 30යි 220යි රයිට් එහෙනම් ස්කන්ධය ගත්තා මේක සුළු කරලා ගන්න ස්කන්ධය 220යි මේක බෙදනවා 110 බෙදීම 4යි 55 බෙදීම 2යි සුළු කරලා ගන්න උත්තරේ ග්‍රෑම් වලින් මම සුළු කරන්නේ නැහැ ඒක කාබනේට් අයන ප්‍රමාණය මිලිග්‍රෑම් වලින් සොයන්න කියනවා පොඩ්ඩක් ඉන්න මේ ස්පටිකය ඇතුලේ කාබනේට් අයන කොච්චරක් තියෙනවද කාබනේට් අයන කොච්චරක් තියෙනවද මෙතන කාබනේට් අයන එකක් තියෙනවා මෙතන කාබනේට් අයන එකක් තියෙනවා එහෙනම් මේ ස්පටිකයේ එකක් ඇතුලේ කාබනේට් අයන කීයක් ඉන්නවද දෙකක් ඉන්නවා එහෙනම් කාබනේට් අයන මවුල ගාන කෙලින්ම අපිට ගන්න පුළුවන්. කාබනේට් අයන මවුල ගාන අර ගාන වගේ දෙගුණයක්. ස්පටිකයේ මවුල ගාන 0.45 බෙදීම 8යි. ඒ වගේ දෙගුණයක් තමයි කාබනේට් අයන ඉන්නේ. එහෙනම් කාබනේට් අයන ප්‍රමාණය මිලිග්‍රෑම් වලින් හොයන්න කියනවා. කාබනේට් අයන ස්කන්ධය අපි මේ මවුල සංඛ්‍යාව වැඩි කරන්න ඕනේ යාගේ මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය 60යි. හැබැයි උත්තරේ ග්‍රෑම් වලින් එන්නේ. ඒක මිලිග්‍රෑම් කරන්න කියන දේ කරන්න ඕනේ 10 තුනෙන් වැඩි කරන්න. ඔන්න මිලිග්‍රෑම් වලින් උත්තරේ එනවා. හරි. මෙතන උත්තරේ ගත්තොත් එහෙම 2යි 8ෙන් බෙදනවා 15යි 0.45 කියන්නේ 450යි 450 වැඩි කිරීම 15යි මිලිග්‍රෑම් 450 වැඩි කිරීම 15යි මිලිග්‍රෑම් උත්තරේ සුළු කරලා ගන්න. හරිද? සංයෝගය තුල හයිඩ්‍රජන් ස්කන්ධ ප්‍රතිශතය සොයන්න කියනවා. හයිඩ්‍රජන් වල ස්කන්ධ ප්‍රතිශතය ගන්න හයිඩ්‍රජන් මවුල ගාන අරන් ඉන්න ඕනේ. හයිඩ්‍රජන් මවුල ගාන ගන්න අනුපාතය ලියන්න. හයිඩ්‍රජන් මවුල ගාන ගන්න අනුපාතය ලියලා බලන්න ඉස්සෙල්ලා මෙන්න සම්පූර්ණ ස්පටිකය මේක ඇතුලේ හයිඩ්‍රජන් කීයක් ඉන්නවද? හයිඩ්‍රජන් දෙවරක් දෙක හතරක් ඉන්නවා. ඔක්කොම හයිඩ්‍රජන් ගාන 4යි. එහෙනම් හයිඩ්‍රජන් මවුල ගාන මේ ස්පටිකයේ මවුල ගාන වගේ කී ගුණයක්ද? 4 ගුණයක් විය යුතුයි. 0.45 බෙදීම 8 වැඩි කිරීම 4යි මවුල. හයිඩ්‍රජන් ස්කන්ධය මේක එකෙන් වැඩි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ 0.45 බෙදීම 8 වැඩි කිරීම 4යි. පැහැදිලිද කතන්දරේ? හයිඩ්‍රජන් වල ස්කන්ධ ප්‍රතිශතය ගන්න පුළුවන් අපට. හයිඩ්‍රජන් වල ස්කන්ධ ප්‍රතිශතය ගන්න 0.45 වැඩි කිරීම 4 බෙදීම 8යි ග්‍රෑම්. බෙදීම මුළු ස්කන්ධය අපි අතන ගත්තා. මුළු ස්කන්ධය කීයද අපට ආවේ? මුළු ස්කන්ධය මෙන්න. හරිද? 0.45 බෙදීම 8 වැඩි කිරීම 220. මේන් සුළු කරගන්න නැතුව අන්තිම වෙනකන් දාලා මේ විදිහට ගද්දි මෙතන වාසියක් අපිට ගන්න පුළුවන්. මේක කැපිලා යනවා. මේක අවසාන උත්තරය වැඩි ගන්න කියනද 100%. මේකට මේක කැපිලා යනවා 4 බෙදීම 22යි 40 බෙදීම 22යි 100ට. ඒ කියන්නේ 10 බෙදීම 5.5ක් විතර හරිද? සුළු කරලා උත්තරය ගන්න. දාගන්න කියලා වරින්නම්.
රයිට් 52 වෙනි ගාන try කරන්න දැන් විනාඩි 10ක් 15ක් කරන් 52 try කරන්න 52 මම හදනවා විනාඩි 10ක් 15ක් කරන් try කරන්න රයිට් ගාන 52 වෙනි ගාන ආගන්නකො හොඳට අහගන්න මේ ගාන හදන විදිය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මිශ්‍රණයක ස්කන්ධයේ ග්‍රෑම් 9.2ලු. එහි ඇති ඔක්සිජන් වල මුළු ස්කන්ධය ග්‍රෑම් 3.2ලු. හොඳට අහගන්නකො කතන්දරේ මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මිශ්‍රණයක් ඉන්නවලු. මේ මිශ්‍රණයේ මුළු ස්කන්ධය 9.2 ග්‍රෑම්ලු. මේකෙන් ඔක්සිජන් ඉන්නවලු කොච්චරක්ද 3.2 ග්‍රෑම්. ඔන්න කතන්දරේ. දැන් මේක ගොඩ දාන්නේ කොහොමද? හොඳට බලා ගන්න හදන විදිය. හරිද? දැන් මේ විදිහ try කරලා තියෙනවා. දැන් සමහරව මෙහෙම කරනවා. මෙතනින් මවුල ගන්න හොයලා ඒක බෙදනවා මේකට දෙකට. හරිද? බෙදලා අර මවුල සංඛ්‍යාව හොයාගන්න. එහෙම අමාරුයි. හරිද? මොකද මේ ඔක්සිජන් මවුල සංඛ්‍යාව එන්නේ මේ මවුල සංඛ්‍යාවෙන් සහ මේ මවුල සංඛ්‍යාවෙන් තමයි ඔක්සිජන් ටික එන්නේ. ඒතර මෙතන මවුල කීයක් තිබ්බද මෙතන මවුල කීයක් තිබ්බද කියලා දන්නේ නැතුව ඒක කරන්න බෑනේ. ඒ නිසා එහෙම ගන්න බෑ. හරිද? අපි බලමු දැන් කොහොමද මේක සුළු කරන්නේ. මේ කොහොමද මේ ගාන විසඳන්නේ කියලා. මම ගන්නවා සාමාන්‍යයෙන් මේ මතක තියාගන්න ඉස්සරහටත් ගණන් හදද්දි දිගටම මේක ඕගලන්ට ඕනේ මේ ගාන මෙහෙම හදද්දි සාමාන්‍යයෙන් ස්කන්ධ දෙකක් තියෙද්දි ඒ ස්කන්ධ දෙකෙන් ස්කන්ධ සංයෝග දෙකක් තියෙන මිශ්‍රණයක ස්කන්ධය දීලා තියෙද්දි මුළු ස්කන්ධය නම් දීලා තියෙන්නේ එකක් m කියලා වගේ අරගෙන එහෙම නැත්නම් එකක් x කියලා වගේ අරගෙන අනික මුළු ස්කන්ධයෙන් අඩු කරලා ගාන හදන්න පුළුවන්. මම මෙතන ස්කන්ධය m කියලා ගන්නම්. එහෙනම් මෙතන ස්කන්ධය 9.2 රින මොකද්ද? m. හරිනේ කතන්දරේ. right. මම ඔක්සිජන් මවුල සංඛ්‍යාව හොයා ගන්නවා. ඔක්සිජන් මවුල සංඛ්‍යාව 3.2 බෙදීම 16යි. ඒ කියන්නේ 0.2යි මවුල. ඔන්න ඔක්සිජන් මවුල සංඛ්‍යාව. හරිද? දැන් ඔක්සිජන් මවුල සංඛ්‍යාව හොයාගත්තට පස්සේ අපි ලියනවා මෙන්න මෙහෙම සමීකරණයක්. බලන්නකො සමීකරණයක් නෙවෙයි මේක ප්‍රකාශනයක්. ඇත්තටම මේ මිශ්‍රණයේ තියෙන ඔක්සිජන් මවුල සංඛ්‍යාව එන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ගෙන්නේ. බලන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දිහා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකක් ඇතුලේ ඔක්සිජන් එකයි ඉන්නේ. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුලයක් ඇතුලේ ඔක්සිජන් මවුල කීයද ඉන්නේ? එකයි. ඒ කියන්නේ හැමතිස්සෙම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගන්න මවුල ගාන තමයි ඔක්සිජන් මවුල ගාන වෙන්නේ එතන. ඒ වගේම පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එකක් ඇතුලේ ඔක්සිජන් එකයි ඉන්නේ. එහෙනම් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එකක් ගත්තොත් එහෙම එතනත් ඔක්සිජන් මවුල කීයද ඉන්නේ? එකයි. එහෙනම් මේ මිශ්‍රණයේ මුළු ඔක්සිජන් මවුල සංඛ්‍යාව ලැබෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් කියලා අපි දන්නවා. ඒ මවුල සංඛ්‍යාව අපිට මෙහෙම ලියා ගන්න පුළුවන්. ඔන්න. මුළු ඔක්සිජන් මවුල සංඛ්‍යාව විය යුත්තේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ලැබෙන ඔක්සිජන් මවුල ගාන දන පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ලැබෙන ඔක්සිජන් මවුල ගාන. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ලැබෙන ගාන මට ලියා ගන්න පුළුවන් m බෙදීම එයාගේ මෞලික ස්කන්ධය 40යි. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ලැබෙන ගාන මට ලියා ගන්න පුළුවන් 9.2 රින් m බෙදීම 56යි. හරිද? 9.2යි ස්කන්ධය. ඕක සමාන වෙන්න ඕනේ ඔක්සිජන් මවුල සංඛ්‍යාව 0.2කට. ඔන්න අපේ කතන්දරේ. හරිද? මේකනේ කතාව. දැන් මෙතන මට පොදුවට ගන්න පුළුවන් 8 ඉලක්කම පොදුවට ගත්ත හැකි. ඒතර 8ක් අරගෙන මේ පැත්තට මම වැඩි කරනවා. 1.6 සමානයි m බෙදීම මෙතන 5යි. ධන 9.2 රින m බෙදීම 7යි. ඔන්න. හරි. දැන් යන් ඉස්සරහට. දැන් 1.6 වැඩි කිරීම 5 වැඩි කිරීම 7 මේ සෙට් එකම අර පැත්තට වැඩි කරලා දැම්මා සමානයි මෙතන 7m හතන 7m වෙනවා ධන 5 වතාවක් 9.2 ඍණ m පැහැදිලිද කතන්දරේ සුළු කරමු තාම මේක සුළු කරන්න එපා සම්පූර්ණයෙන් ඔහොම තියාගන්නකො 1.6 වැඩි කිරීම 5 වැඩි කිරීම 7 සමානයි මෙතන 7m ට 5m ගියාට පස්සේ 2m වෙනවා ධන 5 වතාවක් 9.2යි. ඔන්න කතන්දරේ. හරිද? දැන් හරි. දැන් කෙලින්ම මේ සෙට් එක මෙහාට අඩු කරන්න. අඩු කරද්දි 5 ඉලක්කම පිටට ගත්ත හැකිනේ. එහෙනම් වෙන්න ඕනේ 1.6 වැඩි කිරීම 7 ඍණ 9.2 සමානයි 2යි. ඔන්න කතන්දරේ. දැන් 2m තියෙනවා. 2m සමානයි
1.6 ඒවා 7ක් කියන්නේ කීයක් දෙන්න ඕන 16 ඒවා 7ක් කියන්නේ 112යි. ඒ කියන්නේ 11.2යි. 11.2න් අඩු වෙන්න ඕන 9.2ක්. හරිද? මේක සම්පූර්ණයෙන් හොඳටම සුළු වෙනවා මං හිතන්නේ. හරිද? 9.2ක් අඩු වෙන්න ඕන. 9.2ක් අඩු වුණාට පස්සේ උත්තරේ 2යි. 2 වැඩි කිරීම 5 කියන්නේ 10යි. m සමානයි 5 ග්‍රෑම් කියලා එනවා. හරිද? එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන ගත්ත හැකි. අපෙන් අහන්නේ මොකක්ද ඉස්සෙල්ලාම? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන් අහන්නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන කියන්නේ 5 බෙදීම 40යි. උත්තරය 0.1.2.5යි මවුල. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල සංඛ්‍යාව කියන්නේ 9.2න් අඩු වෙන්න ඕනේ 5ක්. 9.2න් 5ක් අඩු වුණාට පස්සේ උත්තරේ 4.2යි. 4.2 බෙදීම 56යි මවුල. උත්තරේ වෙන්නේ 6යි. දෙකෙන් බෙදුණා මෙතන 2.1 බෙදීම 2.8 28. 2.1 බෙදීම 28ක් වගේ සෙට් වෙන්නේ. හරි දෙකෙන් බෙදුණාට පස්සේ උත්තරය එන්න ඕන 0.210ක් කියන්නේ 210 කියන්නේ 6ක් වගේ සෙට් වෙයිනේ. 7ක් වගේ. ඔව් 27ක් 140යි 8 වරක් 56යි 196යි 196 කියන්නේ 7ක් විතර තමයි සෙට් වෙන්නේ. තව 4ක් විතරයි. 4යි 14යි 14යි කියන්නේ 5ක් වගේ. මවුල් සංඛ්‍යා බලන්න සුළු කරලා. හරිද? නිවර්තය බලන්න මම සුළු කිරීම වක්කීම ගන්න නැහැ. ගාන හදන විදිය ඔන්න කිව්වා. රයිට්. ඔක්සිජන් පරමාණු මවුල ගාන අහනවා. ඔක්සිජන් පරමාණු මවුල ගාන ගන්න මොකද්ද කරන්න ඕන? ඔක්සිජන් පරමාණු මවුල ගාන කියන්නේ KOH අපි හෙව්වනේ ඔක්සිජන් පරමාණු මවුල ගාන අතර හෙව්වනේ කීයද මවුල ගාන? 0.0 කීයද උතන් තිබ්බ ඔක්සිජන් 3.2යි. ඒ කියන්නේ 0.2යි මවුල. හයිඩ්‍රජන් ස්කන්ධ ප්‍රතිශතය අහනවා. හයිඩ්‍රජන් මවුල ගාන ගන්න. හයිඩ්‍රජන් මවුල ගාන කියන්නේ KOH මවුල ගානෙත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගානෙත් එකතුව. ඇයි ඒ? KOH එකකින් හයිඩ්‍රජන් එකයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකකින් හයිඩ්‍රජන් එකයි. හරිද? එහෙනම් කෙලින්ම ගැටලුවක් නෑ අපට. මවුල් සංඛ්‍යා දෙක එකතුව ගන්න වෙනවා 0.750යි 125යි එන්නේ. ඒ කියන්නේ 875යි 8යි 7යි 5යි මවුල. හයිඩ්‍රජන් ස්කන්ධය කියන්නේ 0.8යි 7යි 5යි ග්‍රෑම්. මෙතන 0.075යි. එතකොට හයිඩ්‍රජන් ස්කන්ධ ප්‍රතිශතය අහන්නේ 0.2යි ග්‍රෑම් බෙදීම මුළු ස්කන්ධය 9.2යි වැඩි කිරීම 100ට 100 දාගන්න. කෙලවර ඉඳන් පිළිවෙල දාගන්න. රයිට් 42 වෙනි ගාන හදන්න මම දැන් අර කීවෙනි ගානද අපි කරේ 52 වෙනි ගාන කරපු විදිහට 42 වෙනි ගාන හදන්න බෑ 42 වෙනි ගාන මම 42 හදන්න තව ටිකක් ලේසි විදිහක් ක්‍රමයක් කියලා දෙනවා ඉක්මනට හදන්න බෑ 42 රයිට් මම හදනවා 42 වීඩියෝ කාල හොම නතර කරලා විනාඩි 10ක් 15ක් කරන් මේක හදන්න ඔන්න 42 වෙනි ගාන H2O හා H2C2O මිශ්‍රණයක
ස්කන්ධයේ ග්‍රෑම් 15.3කලු. එහි අන්තර්ගත ඔක්සිජන් ප්‍රමාණය ග්‍රෑම් 12ලු. ඔක්සිජන් මවුල ගාන හොයන් ඉන්නකෝ. කීයද ඔක්සිජන් මවුල ගාන? ඔන්න 0.75 මවුල. මේකේ H2O සහ H2C2O4 තියෙනවා කියන්නේ මම අර කලින් ස්කන්ධයේ M කියලා අරන් අඩු කරලා එහෙම ගත්තේ. එහෙම නැතුව මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. මම මෙයාගේ මවුල ගාන N1 කියලා ගන්නවා. මෙයාගේ මවුල ගාන මොකක් කියලා ගන්නවද? N2 කියලා ගන්නවා. පැහැදිලිද කතන්දරේ? මට දැන් සම්බන්ධයක් ලිය හැකි මෙහෙම ඔක්සිජන් මවුල ගාන කියලා කියන්නේ ඔක්සිජන් එන්නේ කොතනින්ද කියන්නේ මේ මිශ්‍රණයට ඔක්සිජන් එන්නේ H2O සහ H2C2O4 වලින්. H2O එකකින් ඔක්සිජන් එකයි H2C2O4 එකකින් ඔක්සිජන් කීයක් එනවද? 4ක් එනවා. එහෙනම් මිශ්‍රණයේ තියෙන මුළු ඔක්සිජන් මවුල ගාන කියන්නේ N1 ධන 4යි N2. ඒක තේරෙන්න ඕනේ. N1 කියන්නේ H2O වලින් එන ගාන 4යි N2 කියන්නේ මොකද්ද? H2C2O4 වලින් එන ගාන. එහෙනම් මෙතන ඔක්සිජන් මවුල ගාන 0.75යි 0.75 සමානයි N1 ධන 4යි N2. මෙන්න පළවෙනි සමීකරණය. N1 සහ N2 හොයන් තියෙන්නේ. තව සමීකරණයක් ගොඩ දාන්න බෑ. ඒක ගොඩ දාමු. කොහමද? මේ මිශ්‍රණයේ මුළු ස්කන්ධය 15.3යිලු. ඔය 15.3 කියන එක එන්නේ අර දෙකේ ස්කන්ධ එකතු තුලන H2O ස්කන්ධය සහ මොකද්ද? H2C2O4 ස්කන්ධ දෙක එකතුව. H2O ස්කන්ධය කියන්නේ 18යි N1. H2C2O4 ස්කන්ධය කියන්නේ කීයද? 90යි H2C2O4 වල මූලික ස්කන්ධය 90යිනේ. 90යි N2. ඔන්න. මේ දෙකේ එකතුව තමයි මිශ්‍රණයේ මුළු ස්කන්ධය වෙන්නේ. මේ වැඩි කරේ මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධයේ මූල සංඛ්‍යාව වැඩි කරාම ස්කන්ධය. මෙතන ස්කන්ධ දෙක එකතු තමයි 15.3. එහෙනම් මේක 18න් මට බෙදලා ගත්ත හැකි 15.3 බෙදීම 18 සමානයි N1 ධන 5යි N2. මෙන්න දෙවෙනි සමීකරණය. හරිද? අතන N1 මෙතනත් N1 තියෙන නිසා දෙවෙනි එකෙන් පළවෙනි එක අඩු කළා දාන්න. දෙකෙන් එක අඩු කරනවා. අඩු කරාට පස්සේ 15.3 18 බෙදීම ඍණ 0.75 සමානයි N1 N1 කැපුණා 5යි N2ට 4යි N2 ගියාම N2 ඉතුරු වෙනවා. N2 කියන්නේ 18 වැඩි කිරීම 0.75 කියන්නේ 13.5යි 13.5යි බෙදීම 18. N2 කියන්නේ ඕගලන්ට එනවා N2 වලට උත්තරයක් 1.8 බෙදීම 18යි කියන්නේ 0.1යි ඔන්න. ඒ වගේම අපිට N2 කියන එක නඩ ගත්ත හැකි උත්තරයක් 0.1ක් ගියාම 0.1නේ 0.1ක් යනවා කියන්නේ 0.65යි 0.65 බෙදීම 4යි. sorry. N2 නේ අපට ආයේ 0.1යි කියලා. එහෙනම් මෙතන 0.4යි අර පැත්තට ගියාම 0.35යි. N1 කියන්නේ 0.35යි මවුල. පැහැදිලි කතන්දරයි. එහෙනම් අපෙන් අහන්නේ මවුල සංඛ්‍යා අහන්නේ පළවෙනි එක H2O මවුල ගාන කියන්නේ N1 0.35යි මවුල H2C2O4 කියන්නේ 0.1යි මවුල. අච්චරයි. හරිද? ඔක්සිජන් මවුල ගාන අහනවා. ඔක්සිජන් මවුල ගාන අපි හෙව්වා කලින් 12 බෙදීම 18යි. ඒ කියන්නේ 0.75යි මවුල. කාබන් ස්කන්ධ ප්‍රතිශතය අහනවා. කාබන් මවුල ගාන හොයන් ඉමු. ඇත්තටම කාබන් එන්නේ H2C2O4 වලින් නේ. H2C2O4 එකක කාබන් දෙකක් තියෙනවා. එහෙනම් කාබන් මවුල ගාන කියන්නේ H2C2O4 මවුල ගාන වගේ දෙගුණයක්. එහෙනම් H2C2O4 මවුල ගාන මට N2 කෙනෙක් කෙනාවේ 0.1යි 0.2යි මවුල. කාබන් ස්කන්ධය 12න් වැඩි කරන්න 2.4 ග්‍රෑම්. කාබන් ස්කන්ධ ප්‍රතිශතය 2.4 ග්‍රෑම් බෙදීම මුළු ස්කන්ධයේ මිශ්‍රණයේ 15.3 ග්‍රෑම් වැඩි ගන්න 100%. ඔච්චරයි. දාගන්න පිටිවලට. අර කෙලවර ඉඳන් දාගන්න. බලන්න මේ ක්‍රමය මම හිතන්නේ තව ටිකක් ලේසි වගේ දැනෙනවා අට වඩා. මෙහෙමයි ඉතින් කැමැති එක ඕගොල්ලෝ තීරණය කරන්න. කලින් ක්‍රමේදී සමගාමී සමීකරණ නැහැ කෙලින් m කියන එක සුළු කරලා උත්තරේ ගත්තා. මේක ඉතින් සමගාමී සමීකරණ දෙකක් එනවා. ඒක ලේසියෙන් සුළු වුණා. සමගාමී සමීකරණ දෙක අමාරු එකක් ආවත් එහෙම ඉතින් ටිකක් විරිත්තා සුළු ගන්න වෙනවා. ඒක නිසා මට හිතෙනවා කලින් අර m දාලා හදපු විදිහත් හොඳයි කියලා. එච්චරයි. දාගෙන ගන්න මෙහෙට නිකන්.
රයිට්. එන්න 20 වෙනි පිටුවට රසායනික සූත්‍රයක අඩංගු මූලද්‍රව්‍ය වල ස්කන්ධ ප්‍රශ්නය. සංයෝගයක ඇතුළත් දෙන ලද මූලද්‍රව්‍යයක ස්කන්ධ ප්‍රශ්නයේ පහක් දක්වන සමීකරණයේ භාවිතයෙන් නිර්ණය කළ හැක. හොඳට අහගන්නකෝ. සමීකරණය කියලා දෙන්නම්. හරිද? සමීකරණය කියලා දෙන්න කලින් මේක ගැන පොඩ්ඩක් බලන්නකෝ. H2O ඇතුලේ ඉන්න ඔක්සිජන් ප්‍රශ්නය කොච්චරද කියලා අහනවා. H2O කියන එක්කෙනා ඇතුලේ ඉන්න ඔක්සිජන් ප්‍රශ්නය කොච්චරද කියලා අහනවා. කොහොමද මේක ගොඩ දාන්නේ කියන්නකෝ. මේ H2O කියන එක්කෙනාගේ මවුලයක් ගන්නකෝ. H2O කියන එක්කෙනාගේ මවුලයක් ගත්තොත් එහෙම ඒ මවුලේ ස්කන්ධය කීයද? ග්‍රෑම් 18යි නේද? H2O වල මෞලික ස්කන්ධය මවුලට ග්‍රෑම් 18යි නේ. කියන්නේ මවුලික ස්කන්ධය ග්‍රෑම් 18යි. H2O වල ස්කන්ධය මවුලික ස්කන්ධය ග්‍රෑම් 18යි. ඕකෙන් ඔක්සිජන් කොච්චරද තියෙන්නේ? ඔක්සිජන් තියෙන්නේ මවුල එකයිනේ. H2O එකක් ඇතුලේ ඔක්සිජන් එකයි තියෙන්නේ. ඒ කියන්නේ ඔක්සිජන් මවුල එකයි තියෙන්නේ. ඒ කියන්නේ ඔක්සිජන් ස්කන්ධය ග්‍රෑම් 16යි. එහෙනම් මේ සංයෝගයේ සමස්තය විදිහට මවුලයක් ගත්තාම ඒ මවුලේ ස්කන්ධය ග්‍රෑම් 18යි. ඒකෙන් ඔක්සිජන් 16ක් තියෙනවා. මේක තමයි 100 ප්‍රශ්නතේ විය යුත්තේ. තේරුණා ඕන කෙනෙක්ට? ඔන්න ඔහොමයි සංයෝගයක් ඇතුලේ ඉන්න මූලද්‍රව්‍යයක ස්කන්ධ ප්‍රශ්නතේ හොයන්නේ. තව පොඩ්ඩක් බලමු. ඔක්සලික් අම්ලය ගන්නම්ම. මෙයාගේ ඇතුලේ ඉන්න කාබන් ප්‍රශ්නතේ අහනවා. මෙයාගේ මවුලයක ස්කන්ධය කීයද? මවුලයක ස්කන්ධය ග්‍රෑම් 90යි. මෙයාගේ මවුලයක් ඇතුලේ කාබන් මවුල කීයක් ඉන්නවද? මෙයාගේ එක අණුව එකක් ඇතුලේ කාබන් මවුල කීයක් ඉන්නවද? දෙකක් ඉන්නවනේ. එහෙනම් මෙතන ඉන්නවා මවුල දෙකක්. ඒ කියන්නේ ග්‍රෑම් 24ක් ඉන්නවා. කාබන් එකක් ග්‍රෑම් 12යිනේ. එහෙනම් මවුලික ස්කන්ධය ස්කන්ධ ප්‍රශ්නතය වෙන්නේ මෙච්චරයි. ඔය තියෙන්නේ. එහෙනම් ඕක අපිට සමීකරණයක් විදිහට දාගන්න පුළුවන්. මෙතන 24 කියන එක ආවේ මවුල දෙක කියන එක වැඩි කරානේ මෙයාගේ මවුලික ස්කන්ධය. ඕකෙන් 24 කියන එක ආවේ. මේක අපිට සමීකරණයක් විදිහට ගන්න පුළුවන්. පහක් දක්වන සමීකරණයේ භාවිතයෙන් ගන්න එක හැක කියලා කියන්නේ ස්කන්ධ ප්‍රතිශතය. ස්කන්ධ ප්‍රතිශතය සමානයි මෙහෙමයි. හරිද? මම ගන්නකො ඒ වල ස්කන්ධ ප්‍රතිශතය. ඒ කියන මූලද්‍රව්‍ය ස්කන්ධ ප්‍රතිශතය. සංයෝගය තුල ඒ මවුල ගණන වැඩි කිරීම ඒ වල මෞලික ස්කන්ධ සංයෝගය තුල තියෙන ඒ මවුල ගාන වැඩි කරනවා ඒ වල මෞලික ස්කන්ධයෙන් ඒක බෙදනවා සංයෝගයේ මෞලික ස්කන්ධ. ප්‍රශ්න දෙන්න ඕනේ මේක වැඩි කරනවා කියන්නේ 100%. පැහැදිලිනේ කතන්දරේ? ඒ කියන්නේ සංයෝගය තුල තියෙන මේ මවුල ගන්න. මෙන්න කාබන් කියන එක්කෙනාගේ ස්කන්ධ ප්‍රශ්නතය හොයනවා. මොකද කරන්නේ? කාබන් කියන එක්කෙනාගේ ස්කන්ධ ප්‍රශ්නතය ගන්න කාබන්ගේ මවුල ගන්න. සංයෝගය ඇතුළේ කාබන් මවුල කීයක් ඉන්නවද? මේ සංයෝගයේ මවුල එකක් ඇතුළේ කාබන් මවුල කීයක් ඉන්නවද? දෙකක් ඉන්නවා. ඒ දෙක වැඩි කරනවා කාබන් වල මෞලික ස්කන්ධය කීයද? 12යි. බෙදනවා සංයෝගයේ මුළු මෞලික ස්කන්ධය 90ෙන්. ඔන්න උත්තරේ. පැහැදිලිද කතන්දරේ? කෙටි කරලා තව ටිකක් මේක දැම්මොත් එහෙම අර සමීකරණයේ ෆෝමැට් එකම 12 වැඩි කිරීම 2 බෙදීම 90 වැඩි කිරීම 100 ඔච්චරයි. එහෙනම් සමීකරණය දාගන්න මේ සමීකරණය ඔය කොටු ඇතුලේ දාගන්න. දාලා 64 වෙනි ගාන මම හදනවා. 64 වෙනි ගානෙන් පස්සේ 65 66 67 68 ඔයගොල්ලෝ හදන්න ගන්න බලන්න. 64 වෙනි ගාන දැන් බලන් ඉන්න හදන විදිය. 64 වෙනි ගාන හදන විදිය බලන් ඉන්න. මේක දාගන්න ඉක්මනට. රයිට්. ඔන්න බලන්න 64. බලන්න කාබන් වල ප්‍රතිශතය අහන්න.
ආගන්නකෝ. ඔන්න කැල්සියම් කාබනේට් තුලනේ. කැල්සියම් කාබනේට් ඇතුලේ කාබන් කීයක් ඉන්නවද? මවුල 1යි. කැල්සියම් කාබනේට් මවුලක් ඇතුලේ කාබන් මවුල 1යි. කාබන් වල මෞලික ස්කන්ධය 12යි. මුළු ස්කන්ධය කීයද? කැල්සියම් කාබනේට් ඔක්කොගේම ස්කන්ධය ග්‍රෑම් 100යි. මවුලයක ස්කන්ධය. මවුලයකට හදන්නේ මේ ගාන. වැඩි කිරීම 100ට 100. කීයද ස්කන්ධ ප්‍රතිශතය? 100ට 12යි. පැත්තකින් රතු පෑනෙන් මේක දාගන්නකො. දාලා රතු පෑනෙන් ලියන්න මෙන්න මෙහෙම. සංයෝගයේ මවුල එකක් සලකා සංයෝගයේ මවුල එකක් සලකා සෑම විටම ගණනය කිරීම සිදු කෙරේ. සංයෝගයේ මවුල එකක් සලකා සෑම විටම ගණනය කිරීම සිදු කෙරේ. හරි අහගන්නකො මේ මවුල ගාන වෙනස් වුණා කියලා මේ ප්‍රශ්නය වෙනස් වෙයිද? සංයෝගයේ මවුල දෙකක් ගන්නවා. සංයෝගයේ මවුල දෙකක් ගත්තොත් මෙතන ස්කන්ධය කීයද? 200යි. 100 වැඩි කිරීම දෙකනේ. මෞලික ස්කන්ධයේ එක මවුලයක 100යි මවුල දෙකක් නම් 200යි. හැබැයි කාබනුත් මෙතන මවුල දෙකක් ගත්තොත් කාබනුත් මවුල දෙකක්ම වෙනවා. ඇයි ඒ? මවුල එකක් ගත්තොත් කාබන් එකයි මවුල. මවුල දෙකක් ගත්තොත් කාබන් මවුල දෙකයි. එහෙනම් මෙතන 12 දෙකෙන් වැඩි වෙනවා. මෙතන 100 දෙකෙන් වැඩි වෙනවා 12 දෙකෙන් වැඩි වෙනවා. ස්කන්ධ ප්‍රශ්නයේද හානියක් සිද්ධ වෙන්නේ නැහැ. පැත්තකින් ලියලා දාන්න. සංයෝගයේ ලබා ගන්නා මවුල ප්‍රමාණය වෙනස් වුවද සංයෝගයෙන් ලබා ගන්නා මවුල ප්‍රමාණය වෙනස් වුවද මෞලික ස්කන්ධය වෙනස් නොවේ. මෞලික ස්කන්ධය වෙනස් නොවේ. right 65 66 67 68 ඉක්මනින් හදන්න. එදා අර MC ක්ලාස් හෝම්වර්ක් 7 දී මම අර කිව්වේ මේ තියරි වගේක් තව කරලා නැහැ. අර ගණන් වගේක් අපි අර MCQ වගේ මම අර කිව්වේ මේවා තව හරියට කියලා දෙලා නැහැ කියලා. මෙන්න මේ ටික තමයි කතා කරේ. බලන්න ඒ කරපු MCQ තේරුම් නැත්නම් දැන් තේරෙන්න ගනී ඒ ටික. MCQ දෙකක් තුනක් තිබ්බා එකේ. 65 66 ඒ ටික කරන් ඉක්මනට. 65 වෙනි එක ගන්න. 65 H2C2O4 ඩොට් දෙකක් H2O මවුල දෙකක් තුල අන්තර්ගත H ප්‍රතිශතය අහනවා. හරිද? පොඩකින් H2C2O4 ඩොට් දෙකක් H2O හයිඩ්‍රජන් ප්‍රතිශතය නහන්නේ. මෙයාගේ එකක් ඇතුලේ හයිඩ්‍රජන් කීයක් ඉන්නවද කියන්නකෝ. අතන 2යි මෙතන 4යි ඔක්කොම 6ක් ඉන්නවා. මෙතන මවුල දෙකක් ගත්තත් මවුල 10ක් ගත්තත් කීයක් ගත්තත් මං කියවනේ ප්‍රතිශතය වෙනස් වෙන්නේ නැහැ. උඩ අපි ලිව්වනේ. මවුල සංඛ්‍යාව අනුව ස්කන්ධ ප්‍රතිශතය වෙනස් වෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ සංයෝගයේ මවුල කීයක් ගත්තත් ඒක ඇතුලේ තියෙන සංඝටකවල ස්කන්ධ ප්‍රතිශතය වෙනස් වෙන්නේ නැහැ. මං කලින් ඔප්පු කරලා පෙන්නවනේ. ඒක නිසා අපි නෝමල් එකේ හයිඩ්‍රජන් ප්‍රතිශතය හොයමු. හයිඩ්‍රජන් ප්‍රතිශතය කියන්නේ ඉස්සල්ලාම සංයෝගයේ ඇතුලේ තියෙන හයිඩ්‍රජන් මවුල සංඛ්‍යාවෙන් වැඩි කරන් ඉන්න ඕනේ. අර මං කිව්වේ කාබන් ගත්තොත් කාබන් මවුල සංඛ්‍යාව වැඩි කිරීම කාබන් වල මෞලික ස්කන්ධය බෙදීම මුළු මෞලික ස්කන්ධය. 6 වැඩි කිරීම යාගේ මෞලික ස්කන්ධය 1යි බෙදීම මෙයාගේ සම්පූර්ණ මෞලික ස්කන්ධය ගත්තොත් එම අතන H2C2O4 කියන්නේ 90යි H2O දෙකක් කියන්නේ 36යි 126යි. වැඩි කිරීම 100. ඔන්න ඕක තමයි ප්‍රතිශතය විය යුත්තේ. පැහැදිලිද කතන්දරේ? ලියලා දාන්න යටින් මෙන්න මෙහෙම. සංයෝගයේ කුමන මෞල සංඛ්‍යාවක් ලබා ගත්තද? සංයෝගයේ කුමන මෞල සංඛ්‍යාවක් සැලකුවද? සංයෝගය තුල ඇති එක් එක් සංඝටකයේ ස්කන්ධ ප්‍රතිශත වෙනස් නොවේ. සංයෝගය තුල ඇති එක් එක් සංඝටකයේ ස්කන්ධ ප්‍රතිශත වෙනස් නොවේ. right දාගන්න දැන් මෙතන මේක ජලය ප්‍රතිශතය කියන්නේ බලන්න H2O ප්‍රතිශතය කියන්නේ මේ සෝඩියම් කාබනේට් .xH2O
මෙයා ඇතුලේ මේ සම්පූර්ණ ස්පටිකය ඇතුලේ H2O කොච්චරක් ඉන්නවද මවුල? x ප්‍රමාණයක් ඉන්නවා. x කියන වැඩි කරන්නේ යාගේ මෞලික ස්කන්ධය 18න්. බෙදන්න මුළු මෞලික ස්කන්ධය. මුළු මෞලික ස්කන්ධය කීයද මේකේ? මුළු මෞලික ස්කන්ධය වෙන්නේ මෙතන 86යි මෙතන 18යි ධන x 18යි x ප්‍රමාණයක් 86 නෙමෙයි 106යි 106 ධන 18යි x මේක වැඩි කරනවා 100%ෙන් ඕක තමයි ස්කන්ධ ප්‍රතිශතය වෙන්නේ H2O වල ඒක තේරෙන්න ඕනේ සමීකරණ දිහා බලන්න සමීකරණය මොකක්ද කියන්නේ කිසියම් සංඝටකයක ස්කන්ධ ප්‍රතිශතය කියන්නේ සංයෝගය තුලදී එයාගේ මූල සංඛ්‍යාව වැඩි කිරීම එයාගේ මෞලික ස්කන්ධය එහෙනම් H2O වල ස්කන්ධ ප්‍රතිශතය වෙන්නේ මේ සංයෝගය තුලදී H2O මෞල සංඛ්‍යාව x වැඩි කිරීම එයාගේ ස්කන්ධ ප්‍රතිශතය මෞලික ස්කන්ධය 18යි බෙදීම මෞලික ස්කන්ධය 106 දන් 18යි x වැඩි කිරීම 100%. ඕක තමයි H2O ප්‍රතිශතය 62.94යි. 62.94 සමානයි 18යි x 106 ධන 18යි x. වතාවක් 100. දැන් මේක සුළු කරලා x වල උත්තරය ගන්න. හරිද? x වල උත්තරය ගන්න තියෙන්නේ බලමු සුළු කරමු බලන්න 62.94 වැඩි කිරීම 106 ධන 18යි x වැඩි කිරීම 62.94 සමානයි 18යි x වතාවක් 100 x වලට පූර්ණ සංඛ්‍යාවක් එන්න බෑ අනිවාර්යෙන් ඕන් කණ්ඩාය මෙතන 18යි x තියෙන්නේ 62.94යි 106යි එහෙම්ම තියාගන්න මේ ටික මේ පැත්තට අඩු කරන්න පුළුවන් නේ 18යි x 100න් අඩු වෙන්න ඕනේ 62.94ක් 62.94ක් අඩු නම් 37.06යි නේ 37.06යි දෙන්නේ ඔව් 63යි ඔව් 37.06යි x කියලා කියන්නේ එහෙනම් 62.94 වැඩි කිරීම 106 බෙදීම 37.06 මේක සුළු කරගන්න වෙනවා මේක සුළු කරාම මේක තමයි උත්තරේ වෙන්නේ දාලා බලන්න x වලට පූර්ණ සංඛ්‍යාවක් එන්න ඕන අනිවාර්යෙන් මෞලික සංඛ්‍යාවනේ පූර්ණ සංඛ්‍යාවක් එන්න ඕන මෙතන 18ක් තියෙනවනේ 18ක් එන්න ඕනේ හරිද 62.94 වැඩි කිරීම 106 බෙදීම 37.06 වැඩි කිරීම 18යි මම හිතන්නේ x වලට 10ක් වගේ x වලට 10ක් වගේ සුළු කරලා බලන්න මෙතන මට ආසන්නව පේනවා මෙතන 3ක් වගේ එනවා 3ක් කියන්නේ මෙතනින් 6යි එකයට 6යි 6ක් කියන්නේ මෙතන 10ක් වගේනේ ආසන්නව 10ක් වගේ එයි මම හිතන්නේ හරියටම සුළු කරාම 10යි බලන්න 10ක් කියලා සුළු කරලා බලන්න මෙතන ඉඳන් ෆෝකස් කරන්න ආසන්න ගානක් එයි ඔකේ 10ට ආසන්න ගානක් එයි 67 වෙනි ගාන 67 වෙනි ගානේ පොඩි අවුලක් තියෙනවා ඕකේ මේ කොපර් සල්ෆේට් ප්‍රතිශතය නෙමෙයි උතන ජලයේ ප්‍රතිශතය කියලා ගන්න. එතන ලියන්න ජලයේ ප්‍රතිශතය කියලා හදාගන්න. පැත්තකින් ලියන්න කොපර් සල්ෆේට් වල මෞලික ස්කන්ධ 160යි කියලා ලියාගන්න. 67 වෙනි ගාන. කොපර් සල්ෆේට් වල මෞලික ස්කන්ධ 160යි කියලා ලියාගන්න. රයිට් අපි හදමු. බලන්න ජලයේ ප්‍රතිශතය 136ක් කියනවනේ. copper sulfate .NH2O
මෙයාගේ ජලය 36%ක්ලු. සමීකරණයට දාමු. 36 සමානයි මේ සංයෝග ඇතුළේ ඉන්න ජලයේ මවුල ගාන කීයද? n n වැඩි කිරීම ජලයේ මෞලික ස්කන්ධය කීයද? 18යි. බෙදීම මුළු මෞලික ස්කන්ධය කීයද? මෙතන 160යි මෙතන 18යි. 160 ධන 18යි. මේක වැඩි කරනවා කීයෙන්ද? 100. ඔන්න. ඕක තමයි ප්‍රශ්නතේ විය යුත්තේ. සුළු කරමු. මෙතන 18යි n 160යි මෙතන 18යි n 36යි මෙතන 36 වැඩි කිරීම 160යි. මේ 36 වැඩි කිරීම 160 මේ පැත්තට යනවා. මෙතන 18යි n වතාවක් 36ට අඩු වෙනවා. 100 වතාවක් 18යි n පොදුවට ගත්තාම 64 වතාවක් 64 වතාවක් 18යි n කියලා එනවා. හරිද? මේ 18ට මේ 18 කැපෙනවා 2යි. තුන්සිය 20 බෙදීම 64 කියලා එන්නේ මෙතන මෙතන 4යි 40යි මෙතන 16යි 80 බෙදීම 16 කියන්නේ 5යි n සමානයි 5යි n ලගේ 5යි දාගන්න. හැට අටවෙනි ගාන ඔන්න අහගන්න. එක්තරා කාබනික අම්ලයක් x කියලා ගමුකෝ. මේ x කියන එක්කෙනාගේ මේ x කියන එක්කෙනා ඇතුලේ ඔක්සිජන් පරමාණු කීයක් ඉන්නවද? 4ක් ඉන්නවද? මේ x කියන එක්කෙනා ඇතුලේ ඔක්සිජන් පරමාණු කීයක් ඉන්නවද? 4ක් ඉන්නවද? ඒ කියන්නේ මේ අණුක සූත්‍රය ඇතුලේ ඔක්සිජන් පරමාණු කීයක් ඉන්නවද? 4ක් ඉන්නවා. ඒ කියන්නේ මෙයාගේ මවුලයක් ගත්තොත් එතන ඔක්සිජන් මවුල කීයක් එනවද? 4 දෙනෙක් එනවා. හරිද? මවුල 4ක් එනවා. ඕක ඔළුවේ තියාන වැඩේට යන්න. ඔක්සිජන් 43.8ක් ඉන්නවලු. ඔක්සිජන් 100 කීයක් ඉන්නවද? 43.8ක් ඉන්නවලු. මට කියන්න සමීකරණයට ඇප්ලයි කරලා ඉස්සෙල්ලාම දාන්නේ සංයෝග ඇතුළේ ඉන්න මවුල සංඛ්‍යාව. ඔක්සිජන් මවුල කීයක් ඉන්නවද? 4ක් ඉන්නවනේ. ඔක්සිජන් වල මෞලික ස්කන්ධය කීයද? 16යි. මුළු මෞලික ස්කන්ධය තමයි අපෙන් අහන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය මම දානවා 1m කියලා. මේක වැඩි කරාම 100%ෙන් අර 43.8 එනවලු. හරිද? දැන් m කියන්නේ 16 වැඩි කිරීම 4 100 බෙදීම 43.8. හරිද? මම සුළු කරගන්න බලමු. මේක තව සුළු වෙනවනේ මෙතන. මෙතන 4යි 1යි 16 10.95යි. හරිද? ආසන්නව 150 ගානක් වගේ. හරිද? බලන්න සුළු කරලා කීයක් දෙන්නේ කියලා. එකසිය 46ක් වගේ එනවා. එයි. සාපේක්ෂ අණුක ස්කන්ධය අහන්න ඒකින්ද ඒකකයක් නැහැ. ගන්න 22 වෙනි පිටුව පරිමා භාගය. හරිද? නෝමල් අර විදිහමයි ස්කන්ධ භාග විදිහමයි ලියම් මෙන්න මෙහෙම. ඒකමා බීකමා C නම් ඒකමා බීකමා C නම් සංඝටක තුනක් අඩංගු පද්ධතියක සංඝටක තුනක් අඩංගු පද්ධතියක සංඝටක තුනක් අඩංගු පද්ධතියක පරිමා කෙල්ලියන් පරිමා පිළිවලින් මෙන්න බෝඩ් එකේ ලියනවා VA VB VC ලෙස ගනිමු.
VC ලෙස සලකමු. බලන්න පරිමා භාගය කියන තැන වරහන් කරලා v/v කියලා දාගන්න. පරිමා භාගය කියලා මාතෘකාව තිබෙතන. ඔන්න කොටු ඇතුළේ ලියන සමීකරණය a වල පරිමා භාගය සමානයි a පරිමාව බෙදීම මිශ්‍රණයේ මුළු පරිමාව v/v a සමානයි a බෙදීම අන්දාගන්න. right ලියන්න ඇතින් පොයින්ට් හතර පරිමා භාගය ඒකක රහිත වේ. පරිමා භාගය ඒකක රහිත වේ. ඊළඟ පොයින්ට් එක පරිමා භාගය 100% ගුණ කිරීමෙන් 100% ගුණ කිරීමෙන් පරිමා ප්‍රතිශතය ලැබේ. පරිමා ප්‍රතිශතය ලැබේ. ඊළඟ එක හතු බෑනේ ලියන්න. මිශ්‍රණයේ පවතින පරිමා භාග සියල්ලේම එකතුව මිශ්‍රණයේ පවතින පරිමා භාග සියල්ලේම එකතුව එකට සමාන වේ. එකට සමාන වේ. ඊළඟ පරිමා භාග දෙකක් අතර අනුපාතය පරිමා භාග දෙකක් අතර අනුපාතය පරිමා අතර අනුපාතයට සමාන වේ. පරිමා අතර අනුපාතයට සමාන වේ. right අපි හදමු ගණන් ටිකක්. හදාගෙන යන්න ඉස්සරහට. right ගන්න 69 වෙනි ගාන 69 වෙනි ගාන එක්තරා මත්පැන් වර්ගයක් නිෂ්පාදනය කර ඇත්තේ එතනෝල් සහ ජලය 2:7 පරිමාණුපාතයට මිශ්‍ර කිරීමෙනි. ද්‍රාවණයේ එතනෝල් පරිමා ප්‍රතිශතය ගණනය කරන්න කියලා කියනවා. බලන්න එතනෝල් පරිමා භාගය අපි ගමු. එතනෝල් පරිමා භාගය හරිද? මේ දෙකේ පරිමා අනුපාත දීලා තියෙනවානේ. පරිමා අනුපාත කීයද? මේ හදන්නේ 69 වෙනි ගාන. V C2H5OH ට VH2O අනුපාතය කියලා. අනුපාතය 2:7යි. මේකෙන් කොයිම වෙලාවකවත් අදහස් වෙන්නේ නැහැ එතනෝල් පරිමාව 2යි ජලයේ පරිමාව 7යි කියලා අදහස් වෙන්නේම නැහැ. ළමයි එහෙම හිතනවා. එහෙම නැහැ. ඕකේ තේරුම තමයි එතනෝල් කොටස් දෙකකට ජලය කොටස් 7ක් තියෙනවා කියලා. ඒ කියන්නේ එතනෝල් කොටස් 20ක් තිබ්බොත් එහෙම ජලය කොටස් 70ක් තියෙන්න පුළුවන්. එතනෝල් කොටස් 200ක් තිබ්බොත් එහෙම ජලය කොටස් 700ක් තියෙන්න පුළුවන්. ඒත් අනුපාතය කීයද? 2:7ම තමයි. හරි. පරිමා භාගය ගන්න මෙහෙමයි. එතනෝල් පරිමා භාගය කියන්නේ මිශ්‍රණයේ එතනෝල් කොටස් දෙකක් තියෙනවා. මුළු කොටස් තියෙනවා 2.7ක්. ඕක තමයි පරිමා භාගය වෙන්නේ. දැන් පරිමා භාගය කීයද? 2 බෙදීම 9. අරක එකතු කරන්න අර පරිමා භාගයට දාලා තියෙන කොටස් ගාන බෙදීම මුළු කොටස් ගාන එකතුව මේ තියෙන වැඩි කිරීම 100%. ඕක තමයි පරිමා ප්‍රතිශතය. ඔන්න. සුළු කරලා උත්තරේ දාගන්න එච්චරයි.
රයිට් 70. සංශුද්ධ HCl ඝන සෙන්ටිමීටර් 32ක් සහ ජලය ඝන සෙන්ටිමීටර් 118ක් මිශ්‍ර කරන ලද සාධන ද්‍රාවණයේ HCl පරිමා භාගය සහ පරිමා ප්‍රතිශතය ගණනය කරන්න කියලා කියනවා. හරිද? ගොම්පාටනේ HCl පරිමා භාගය 32 බෙදීම 32 ධන 118යි ඔන්න. පරිමා ප්‍රතිශතය ගත්තොත් එහෙම මෙතන 32 බෙදීම 150යි. ඔන්න. දාගන්න. සුළු කරලා උත්තර දාගන්න ඈ. උත්තර මට අදාළ වෙන්නේ නැහැ. හැත්ත එක පලිබෝධනාශක බෝතලයක ලේබලයෙහි සාන්ද්‍රණය 6ක් V/V ලෙස සටහන් වී ඇත. ද්‍රාවණයේ පරිමා පලිබෝධනාශක මේ මොන කුණු හරිපැද්ද? ද්‍රාවණයේ පරිමා පලිබෝධනාශක නෙමෙයි ද්‍රාවණයේ පලිබෝධනාශකයේ පරිමා භාගය සොයන්න. පලිබෝධනාශක ද්‍රාවණයේ ඝන දෙසිමීටර් එකක් තුල අඩංගු වන පලිබෝධනාශක පරිමාව සොයන්න කියලා කියනවා. 6න් තියෙනවා කියන්නේ පරිමා භාගය කියන්නේ කීය දෙනා? පරිමා භාගය කියන්නේ 6ක් ප්‍රතිශතයේ 6ක් කියන්නේ පරිමා භාගයේ 6 බෙදීම 100යි එච්චරයි. ඒක 100න් ගුණ කරාම 106 කියන එකනේ. ඔව් පරිමා භාගය. ද්‍රාවණයේ ඝන දෙසිමීටර් එකක් තුල අඩංගු පලිබෝධනාශක පරිමාව 106ක් තියෙනවා ගන්න ද්‍රාවණය. ද්‍රාවණයේ පරිමාව ඝන දෙසිමීටර් 1යි. ඒකෙන් 106ක් පලිබෝධනාශකය. අටවසර ගන්තය. හරිද? ඝන සෙන්ටිමීටර් 60ක් විතර සෙට් වෙයි.